කරටකර දේශපාලන සංවාදයයි අදත් අපි ආරම්භ කරන්නේ. ලබන සතිය වෙද්දී මෙතුවක් කාලයක් බලාගෙන හිටපු ලංකාවේ දීර්ඝතම මැතිවරණය මාර්තු මාසයේ විසිරුවාගෙන පස්සේ මාස 6කට ආසන්න කාලයක් අපේක්ෂකයෝ, රටේ ජනතාව, රටේ නායකයෝ බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. මැතිවරණ කොමිසමේ මැදිහත් වීම තිබුණා, වසංගතය පැමිණියා, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ දුන්නා. මේ ආකාරයේ බොහොම දැවැන්ත ජාලයකින් පසු අවසානයේදී එළඹෙන අගෝස්තු 5 වනදා මැතිවරණයට නියමිතයි. මේ වෙද්දී සියලු දේ සූදානම් තැපැල් ඡන්ද පළ කිරීම සිදු කර තිබුණා. මේ සියලු දේ යටතේ අප සූදානම් එළඹෙන සතියේදී ඔබ ගන්නා තීරණයට මේ සතියේදීත් ඔබ කොයි විදිහටද කතිරේ පාවිච්චි කළ යුත්තේ කියන දේ පිළිබඳ ඔබ දැනුවත් කරන්න. අද දවසේදීත් වෙනදා වගේම අපි ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, සමගී ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට අද දවසේ සංවාදය වෙනුවෙන් යනෝ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍යතුමන් විමලවීර දිසානායක මැතිතුමන් ආයිබෝන් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මැතිතුමනි ආයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි සමගි ජන බලවේගය වෙනුවෙන් ආරාධනා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මුජිබ් රහ්මාන් මැතිතුමන්ට. එතුමන් පැමිණෙමින් සිටිනවා. මේ මොහොතේ රැස්වීමක් අවසන් කර එතුමත් සම්බන්ධ වීමට නියමිතයි. ඒත් එක්කම අපි ආරාධනා කරා ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී, ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමන්ත විද්‍යාරත්න මැතිතුමනි ආයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ පළමු වටේ අපි වෙන් කර ගනිමු. දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රතිපත්ති මූලික කරගත් කතා බහකට අපි යමු. ඒ ප්‍රතිපත්ති හරහා එළඹෙන අගෝස්තු 5 ඔබට බලය දෙන්නේයි ඉල්ලන්නේ ඉදිරි අවුරුදු 5දී මේ කියන කටයුතු සිදු කරනවා කියන බලාපොරොත්තුවෙන්. අපි කැමති ජාතික ජන බලවේගයේ පැත්තට ගියොත් පළමු වටේම අදහස් පළ කරනවා නම් ඇයි ඔබතුමන්ලට ඡන්දදායකයෝ ඡන්දය පාවිච්චි කළ යුත්තේ? ඔව්, පළමුවෙන් අපි ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා අපට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු සපයනකොට අපි හිතනවා අපේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්න දිහා බැලුවම අපි හිතනවා මේ ප්‍රශ්න වලට තමයි දේශපාලන කරලියේ මේ මොහොතේ අපි උත්තර සපයමින් ඉන්නේ. අපි දන්නවා මේ රටේ අවුරුදු 72ක් මාරුවෙන් මාරුවට එක්සත් ජාතික පක්ෂයත් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ රටේ ආණ්ඩු කරා. අපි හිතනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සාමාන්‍යයෙන් වසර 72ක් ආණ්ඩුවකට බැරි නම් බෑම තමයි. ඒ හින්දා ඒ කට්ටිය අසමත්භාවයක් ප්‍රකාශ කර තිබෙනවා. එතකොට දැන් ඇත්තම ගත්තොත් දැන් බිම් මට්ටමේ ශ්‍රී ලංකා UMP කියලා පක්ෂ දෙකක් තිබ්බට මුදුන් මට්ටමේ ඇත්තෙත් නැහනේ. දෙක එකතු වෙලානේ කරගෙන යන්නේ. ඉතින් එකතු වෙලත් බැරි වෙලා තියෙනවා, තනියමත් බැරි වෙලා තියෙනවා. එහෙනම් මේ රටේ ජනතාවගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් निराකරණය කරන්න වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවත් විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එතකොට දැන් මේ ආණ්ඩුවටත් මාස 8ක් දැන් පැනලා තියෙන්නේ. එතකොට මාස 8 තුලත් පෙන්නලා තියෙනවා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වුණා කියලා. එහෙනම් අපි දකිනවා ඉදිරි මැතිවරණයේදී බලයලින කණ්ඩායම් හැටියට අපි කාටත් ඒ නොවිසඳුණු ප්‍රශ්න ජනතාවගේ විසඳන්න ඕනකම තියෙනවා. ඉතින් අපි දන්නවා මේ රටේ ආර්ථික ප්‍රශ්නේ ගත්තොත් සැලකිය යුතු ගැටලුකාරී තත්ත්වයක තියෙන්නේ, ආර්ථික අර්බුදයක තියෙන්නේ. අපි ඉස්සර නම් මැතිවරණයක් යනකොට සාමාන්‍යයෙන් දකින්න ආණ්ඩු බඩු මිල ටිකක් අඩු කරනවා ජනතාවට සහන දෙන්න. නමුත් මෙතුමලට බඩු මිල අඩු කරගන්න බැරි මට්ටමට වැටලා තියෙනවා. අද වෙනකොට බඩු මිල සෑහෙන ඉහළට ගිහිල්ලා තියෙනවා විතරක් නෙවෙයි. සාමාන්‍ය අර මම ඉස්සලා කිව්වා ඉතිහාසෙ නම් මේ ඡන්දයක් යනකොට බඩු මිල ටිකක් අඩු කරලා දෙනවනේ. පස්සේනේ වැඩි කරන්නේ. දැන් මේ කට්ටිය බඩු මිල ටිකක් දැන් වැඩි කරලා දෙන ඡන්දය අවදියෙන් වැඩි කරා. ඉතින් ජනතාව බොහොම ජීවන අපහසුතාවෙන් ඉන්නේ. ජීවත් වෙන අමාරු තත්ත්වයක ඉන්නේ. ඉතින් අපි හිතනවා මේ මැතිවරණ ජනතාවට තීන්දුවක් ගන්න වෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතාවය තමයි ආහාර අවශ්‍යතාවය. ඉතින් ඒක සම්පාදනය කරගන්න පුළුවන් බලයක් ගොඩනගා ගන්න. ඉතින් අපි දකිනවා මේ මොහොතේ ආණ්ඩුවක් වගේ විපක්ෂයක් රට ගොඩනගෙන්න ඕනේ. ඉතින් අපිට සමහරට මේකේ පැවරෙන්නේ ඇත්තම ගත්තොත් ආණ්ඩුවට බලපෑම් කරලා ජනතාවට සහන ඉල්ලා ගැනීමේ කාර්යය. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයලා මේ තියෙන්නේ මේ පහුගිය ජනාධිපතිවරණයට පෙර ඇවිල්ලා මේ රනිල් මෛත්‍රී කාලේ මේ උද්ඝෝෂණයක් කරපු ආකාරය. මේ ගොන් කරත් වල නැගලා, බයිසිකල් වල නැගලා පාර්ලිමේන්තුවට යනවා මේ විරෝධතාවය. මොකටද මේ තෙල් මිල අඩු කරන්න, බඩු මිල අඩු කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් දැන් ලෝක වෙළඳ පොලේ අඩුම මිලට දැන් තෙල් තියෙන්නේ. ඉතින් තෙල් සහන මෙතුමලා දෙන්නේ නැහැනේ ජනතාවට. ඉතින් අපි දන්නවා පහුගිය කොරෝනා මුල් අවදියේ ජාති අමතු ජනාධිපතිවරයා මේ නොවැම්බර් මේ මාර්තු 18 වෙනිදා රටට කිව්වා ජනතාවට ජීවත් වීමේ පහසු සඳහා බඩු මිල අඩු කරලා දෙනවා කියලා. නමුත් ඒවා මුසාවක් වෙලානේ තියෙන්නේ. දැන් කොරෝනා සමය නිසාවත් ඔබතුමන්ලා කැමති නැද්ද දෙන්න ආණ්ඩුවට අවස්ථාවක් මේ වෙලාවේ ඕක කරන්න බෑ කියන තැන? ඔව්, කොරෝනා සමයේ දීපු අවස්ථාව අපි කියන්නේ කොරෝනා තාම ඉවරත් නැහැනේ. ජනතාවට සහනෙ ලබා දිය යුතුව තිබෙනවානේ. අධික බදු ගහන එක සාධාරණ වෙන්නේ නැහැනේ. පොඩි පහේ බදු නෙවෙයි ගහලා තියෙන්නේ. දැන් අපි දන්නවා 65ට තිබුණු පරිප්පු දැන් 170ට නැගලා තියෙන්නේ.
100ට තිබුණු සෙමන්ට් ටින් එකට 100 රුපියල් 100කම බද්දක් ගහලා තියෙන දැන්. එතකොට දැන් ඒක 280ට නැගලා තියෙන. සාධාරණ බදු දේවා. තෙල් වලට ගහපු බදු සාධාරණද? එතකොට ගත්තම දැන් අපේ ප්‍රදේශවල දැන් ඊයේ පෙරේද ගන්නකොට තක්කාලි කිලෝ එකක් රුපියල් 20යි. ඉතින් තක්කාලි කිලෝ 7මාරක් විකුණන්න ඕනේ සීනි කිලෝ එකක් ගන්න. රුපියල් 94ට තිබුණු සීනි දැන් රුපියල් 150ට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් සාමාන්‍ය දැන් ගැමියන්ට පොල් තෙල් ටික නැතුවම බෑනේ. දැන් පොල් තෙල් බෝතලේ රුපියල් 450ට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් කහකුරු දැවැන්ත හිඟයක් තියෙනවා. ඉතින් දැන් සාමාන්‍ය අපේ ගම්වල දැන් මම ළඟදී ගියාට පස්සේ පුතේ මේ දවස්වල හොද්ද කහ පාටට හදන්න බෑ කිව්වා. කහ හිඟයක් තියෙනවා. ඉතින් දැවැන්ත ප්‍රශ්න තියෙනවා. අර මල ගෙදරකට බණ ගෙදරකට ගෙනින බිස්කට් එක තියෙන්නේ. ඒ ක්‍රීම් කැකර් එකක් දැන් රුපියල් 25කින් ලොකු එකක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් හැමදේම ගිහිල්ලා. ලුණු කිලෝ එකකින් ඉඳන් ගිහිල්ලා. රුපියල් 50 60 හැම එකටම බදු ගහලා. ඉතින් අපි අහනවා මේ රාජපක්ෂ ආණ්ඩුව බදු ගහලා තියෙන්නේ මොනකටද? රෙදිපිලි, පාවහන්, ත්‍රිවිල්, බයිසිකල්, ටීවී, කැසට් නම් ප්‍රශ්නයක් නැහැ. කියමුකෝ ටිකක් අමාරුවට එක් ගැහුවා. මේ ගැහුවේ බඩටනේ. බත්පතෙන් උදුරලා ගත්තේ. ඉතින් ජනතාවගේ මූලික අවශ්‍යතාවයවත් දෙන්න බැරි නම් ඉතින් මොකද්ද රටේ තත්ත්වය? ඉතින් තාම මේ කොරෝනා සමයේ තියෙන්නේ. අපි මේක තුරන් වෙලා නැහැනේ. තාම ආර්ථික මාර්ග විවර වෙලා නැහැ. අපි දන්නවා ලීසින් සහන දෙනවා කිව්වා, සුද්‍ර මූල්‍ය ණය සහන දෙනවා කිව්වා. ඉතින් ඒ ණය සහනත් නැහැ. ලයිට් බිල ගන්නකෝ. ලයිට් බිල දැන් අඩු කරනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණානේ 125ක්. තාම චක්‍රලේඛේ නිකුත් කරලවත් නැහැ. ඉතින් මේවා මැතිවරණ පොරොන්දු ගන්නට වැටිලා තියෙන්නේ. මිනිස්සු පාරණ බිල් ගෙවන්න ඕනේ. එහෙනම් අපි දකිනවා මිනිස්සු බොහොම අපහසුයෙන් ජීවත් වෙන්නේ. තාම ආදායම් මාර්ග විවර වෙලා නැහැ. ත්‍රිවිල් වලට හයර් එක නැහැ. පාසල් ඇරිලා නැහැ. එහෙනම් පාසල් ප්‍රවාහන සේවාවට අවස්ථාවක් නැහැ. තාම මේසන් බාස්ලට වඩු බාස්ලට අවස්ථාවක් නැහැ. රජයේ සේවකයන් දීමනා කප්පාදු වෙලා තියෙන්නේ. දැන් මෙතුමලා බලයට ආපු ගමන්ම මෙරටේ විශ්‍රාමිකයන්ට හිමි වෙන්න ඕන වැටුපක් කප්පාදු කරන්නේ පහුගිය ජනවාරි 2 වෙනිදා 2016 ජනවාරි 1 වෙනිදා සිට 2020 ජනවාරි 1 වෙනිදා දක්වා විශ්‍රාම ගිය ලක්ෂයකට අධික ජනතාවකට රාජ්‍ය සේවකයන්ට හිමි විය යුතු පොරොන්දු වෙලා තිබුණු විශ්‍රාම වැටුපක් ජනවාරි 2 වෙනිදා කැබිනට් තීන්දුවක් පරිදි නැති වෙලා ගියා. එතකොට මෙන්න මේවා කප්පාදු කළා. ඉතින් මේවා ජනතාවට දිනා දෙන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් බරපතල ප්‍රශ්න වලට ජනතාව ගොදුරු වෙලා තියෙනවා. අපි දන්නවා කියපු ප්‍රශ්න පත්‍රයම ගත්තොත් මොහොම කෙටි පිළිතුරක් දුන්නොත් යම් ආකාරයෙන් අගෝස්තු 5 බලය ඔබතුමන්ලට දුන්නොත් මේවා වෙනස් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් ඉතින් වෙනස් කරන්න වෙනවා. අනිත් මූලික සහන දෙන්න වෙනවා. අපි ඒක දෙන්නේ කොහොමද කියලා දැන් ඔබතුමා අහන්න පුළුවන් ඊළඟට කොහොමද මේ සහන දෙන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා රජයේ මේ තත්ත්වයටපත් වුණේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අපි හිතනවා දේශපාලනික නොදරුවෙක් නෙවෙයි. එතුමා දන්නවා බඩු මිල වැඩි කරපු ගමන් ඡන්ද අඩු වෙනවා කියලා. සාමාන්‍ය ඒකනේ ඉස්සර පක්ෂ මැතිවරණයක් එනකොට ආණ්ඩු පක්ෂය ටික බඩු මිල අඩු කරන්නේ. ඉතින් මේ ඡන්ද අඩු වෙනවා කියලා දන්නවා. දැනගෙනයි මේක මේ වැඩි කරේ. ඉතින් රාජ්‍ය සේවකයි ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි පටල වෙතින් දිස්ති දෙන්න සෝදන්න. පඩිය ගෙවන්න. මොකද දැන් තියෙන තත්ත්වයට අනුව රාජ්‍ය සේවකයාගේ පඩි නොගෙව්වොත් පාරට බහිනවා. මොකද ඒ කට්ටිය සංවිධානාත්මකයිනේ වෘත්තීය සමිතිය හදලානේ තියෙන්නේ. බඩු මිල වැඩි කරාම ජනතාව බැන ඉන්නවා. ඉතින් පාරට බහින්නේ නැහනේ. අපි නම් බැස්සා. පහුගිය සතියේ ලංකාවේ නගර 40 ගානක අපි උද්ඝෝෂණය කළා මේ වෙනුවෙන්. ඉතින් සාමාන්‍ය මිනිස්සු පොඩි එකතු වුණා. ඉතින් දැන් මිනිස්සුන්ගේ බඩට ප්‍රහාර එල්ල කරන එක ලේසි. එහෙනම් මෙතුමලා ඒක කරා. එහෙනම් දැවැන්ත මූල්‍ය අර්බුදයක ඉන්නේ. ඇත්ත යකා තාම පේනුනේ නැහැ. ඒක පේන්නේ මේ මහමැතිවරණයෙන් පස්සේ. සහන කැපෙනවා, තව බඩු මිල වැඩි වෙනවා, බදු වැඩි වෙනවා, දඩ වැඩි වෙනවා. ඒවා ඉස්සරහට එනවා, ඒ පෙරහැර එනවා. ඉතින් ලෝකෙන් ණය ගනීවි, ණය වලට කොන්දේසි වැටේවි, රටේ දේපල විකිනෙන තත්ත්වයටපත් වේවි. ඔය MCC ගිවිසුම් අස්සම් කරන්නේ නැහැ කිව්වට. ඒවට යන්න වෙනවා ආණ්ඩුවට. ඒවා යන්න සූදානම්නේ. අන්නේ අනවින කොඩිවින කපන්න මහ ජනතාව මත පටවන බදුබර, දඩබර සහ මේ පීඩාකාරී බර අඩු කරන්න නම් අපි හිතනවා ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් ජාතික ජන බලවේගයකින් අවශ්‍යයි කියලා. අන්න ඒක තමයි අපි ජනතාවට ආරාධනා කරන්නේ ඒ තත්ත්වයට එන්න කියලා. දැන් අපි දකිනවා දැන් මේ විතරක් නෙවෙයිනේ. දැන් මහ බැංකු වංචනිකයන් අල්ලනවා කිව්වා. ඉතින් හොරු දූෂිතව අල්ලුවේ නෑනේ. එහෙම දූෂිතව ඊළඟ ආණ්ඩුවෙත් ඉන්නවා නම් ඒවට රටට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මඩින්න වෙනවා. ඉතින් මහ බැංකුවේ වංචනිකව අල්ලන්න ආපු ආණ්ඩුව දැන් මහ බැංකුවේ වංචනිකයොත් එක්කම ආණ්ඩු කරනවා. ඉතින් අපි දන්නවා ඉතින් නියම සම්බන්ධයක් නැතුණත් අනියම් සම්බන්ධයක් රනිල් වික්‍රමසිංහලත් එක්ක දැන් තියෙනවානේ. රවි කරුණානායකලත් තියෙනවානේ. ඉතින් ඒවා තමයි දන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුල අපි හිතනවා රටට වග කියන දේශපාලන ගමනක් යාමේ වගකීම ජාතික ජන බලවේගයට අපට පවර ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපි සූදානම්. බොහොම ස්තුතියි පළමුවට අදහස් පළ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මොහොමඩ් මුසමිල් මැතිතුමනි ඔබතුමන්ලගේ වැඩපිළිවෙල ඔබතුමන්ලා පාලන කාලයේ කාලයක් සිටියා 2015 20 කියන කාලවකවානුවේ බලය අහිමි වෙනවා. එතනින් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා මූලික කරගත් අලුත් ගමනක ඉන්නේ. 69 ලක්ෂයක් ජනතාවගේ විශ්වාසය ඔබතුමන්ලට තියෙනවා. නොවැම්බර් මාසයේ ඔබතුමන්ලා පොරොන්දු පත්‍රිකාවක් දීලා තියෙනවා. ඒ වගේම සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල තියෙනවා. මේවා ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද? වෙනස් වෙනවද? මොකද්ද වැඩපිළිවෙල? ඔව් ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම අපි කෙරෙහි විශ්වාසය තැබුවා මේ රටේ 69 ලක්ෂයකට අධික ජනතාවක්. ඒ නිසා අපි පැහැදිලිවම මේ විශ්වාසය අද වෙද්දී
ආරක්ෂා කරගන්න සමත් වෙලා තියෙන ආණ්ඩුවක්. එක පැත්තකින් ඒ ජනතාව බලාපොරොත්තු වුණු කරුණු කාරණා රාශියක් තියෙනවා. පළවෙනි එක තමයි මේ රට අවුරුදු 4මාරක් තිස්සේ වෙලාගෙන තිබුණු හැම පැත්තෙම අඳුරු වෙච්ච යුගයක් තමයි පහුගිය අවුරුදු 4මාර තිබුණේ. විශේෂයෙන් ගත්තාම අපිට ආර්ථිකමය වශයෙන් සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම ආරක්ෂාව පැත්තෙන් සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම ජනතාවට බලාපොරොත්තු සුන් වෙච්ච රටක්. මොකද යහපාලනය කියන්නේ බොහොම උතුම් සංකල්පයක්. එතකොට වම් වෙනත් බේස් ගත්ත කණ්ඩායම්, NGO කණ්ඩායම්, දක්ෂිණාංශික කණ්ඩායම් මේ ඔක්කොම එකතු වෙලා ඒ යහපාලනය නැමැති උතුම් සංකල්පය අමුවේ කෙලෙසුවා පහුගිය අවුරුදු 4මාර ඇතුළත. ඒ නිසා මේ රටේ මිනිස්සු ඇත්තටම 2015 විවිධ කතා, බොරු, අවලාද, මඩ ටොන් ගණන් ඉදිරිපත් කළානේ. ඒ ඉදිරිපත් කරපු ඔක්කොම දේවල් වල අවසාන ප්‍රතිඵලය ජනතාව සෑහීමකටපත් වුණේ නැහැ. ජනතාව වෙනසකට මුල පිරුවා. නමුත් මේ වෙනස සඳහා ගිය කණ්ඩායම් සියල්ලම ඒ වෙනස නෙවෙයි අවසානයේදී විනාශයක් තමයි මේ රටේ ජනතාවට ලඟ වුනේ. ඒ නිසා මේ රටේ ජනතාව 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණා පළමු කොටම සුරක්ෂිත රටක්. මොකද 2015 වෙද්දී රටේ සුරක්ෂිත භාවය තහවුරු වෙලා තිබුණා. ඒ නිසා 2019 වෙද්දී නැවත ඒක අනාරක්ෂිත තත්ත්වයටපත් වෙලා තිබුණා. ඒකට අපේ රටේ ජනතාවගේ පළවෙනි ඉල්ලීම තිබුණේ සුරක්ෂිත රටක් අවශ්‍යයි කියන එක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා තුමා සුරක්ෂිත රටක් ගොඩනගනවා කියන එක. එතකොට මේ කාරණේ ගත්තාම දැන් මේ 69 ලක්ෂයේ ජනතාව අද රට සුරක්ෂිත වෙලාද නැද්ද කියලා බලන්න ඕනේ. අද බලපුවාම අපේ රට පළමු කොටම ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව අපිට එක පැත්තකින් බලන්න පුළුවන් මේ රටේ අන්තවාදයෙන් එන ආරක්ෂාව. අභියෝගය. ඒ අන්තවාදයෙන් එන අභියෝගයට අපි තාම ඍජුව මුහුණ දෙමින් තියෙනවා. ඒක ඉදිරියේ නැවෙන්නේ නැහැ. ඒක ඉදිරියේ දනින් වැටෙන්නේ නැහැ. අපි දන්නවා පහුගිය ආණ්ඩුව සමයේ රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාගේ මල්ලිව ඉතා පැහැදිලිව යුද හමුදා බුද්ධ්‍යාංශයට තොරතුරු තිබිලා යුද හමුදා මගින් අත්අඩංගුවට ගන්න. හැබැයි අත්අඩංගුවට අරගෙන යුද හමුදාවට කෙනෙක්ව තියාගෙන ඉන්න බෑ, පොලිසියට බාර දෙනවා. දීලා විනාඩි කිහිපයක් යන කලින් ඔහුව නිදහස් කරනවා. නමුත් අද වෙද්දී අපි දැක්කා මේ රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාගේ, ඔහුගේ මල්ලිගේ, ඔහුගේ නීතිඥයින්ගේ මේ පාස්කු දින ප්‍රහාරයට තිබුණු සම්බන්ධතාව පිළිබඳව ඉතා හොඳ විධිමත් පරීක්ෂණ සෑම කණ්ඩායමක්ම පිළිගත හැකි ආකාරයේ පරීක්ෂණ සිදු වෙමින් යනවා. ඊට අමතරව ආරක්ෂක ලේකම්තුමා පැහැදිලිව රටේ පුරාවස්තුන් වලට ඇතිවෙච්ච අභියෝගවලදී රටේ අනිකුත් තැන්වල ඇතිවෙච්ච මේ හැම අභියෝගයක් පිළිබඳව කල්පනා කළා රටේ ජාතික ආරක්ෂාවට එහෙම නැත්නම් අන්තවාදයේ ශක්තිමත් වීමට කොහෙවත් ඉඩක් නොදෙන ආකාරයෙන් ඒ පැත්තෙන් රටේ ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි හදිසිය අපට මුහුණ දෙන්න සිද්ධ වුණා කොරෝනා වසංගතයේ තත්ත්වයෙන්. ඒකත් අපේ එක පැත්තකින් මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවා කියන්නේ ඒක ආරක්ෂාවට තර්ජනයක් කියන එක කියන්න පුළුවන්. නමුත් ඒක ජාතික ආරක්ෂාව වගේම රටේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. හැබැයි අපි රජයක් විදියට ඊටාම හොඳින් කළමනාකරණය කළා මේ ප්‍රශ්නේ. විශේෂයෙන් ජනාධිපතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා. එතකොට සමහරු ඒ අවස්ථාවේදී ආරක්ෂක හමුදාව මේ සම්බන්ධයෙන් සම්බන්ධ කර ගැනීම ගැන විවේචනාත්මකව දුටුවා. අපි දැක්ක විපක්ෂයේ උදවිය කිව්වා මේ ගෝඨාභය මහත්තයාට මිලිටරි මානසිකත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මේ හමුදාව සම්බන්ධ කරගන්නේ කියලා. හැබැයි ඊට පැහැදිලිව අපේ උපාය මාර්ගය සහ මේකේ පාවිච්චි කරපු උපක්‍රම ඊටම වෙනස්. ඒ සඳහා අපි සෞඛ්‍ය අංශයේ සුවවිරුවන්ව යොදාගත්තා වගේම ආරක්ෂක හමුදාංශයේ රණවිරුවන් මේ දෙගොල්ලම එකතු කළා. සුවවිරුවන් රණවිරුවන් එක්කොට දියත් කළ මෙහෙයුමක්. ඔබතුමා කියන්නේ දැන් මේ වෙද්දි කොරෝනා සම්පූර්ණයෙන් අවසන් සාර්ථක තැනක අපි ඉන්නවා කියන මම ඒකට උත්තර දෙන්න. සුවවිරුවන් රණවිරුවන් එක්කොට දියත් කළ මෙහෙයුමක්. එතකොට මේ මෙහෙයුම මගින් මේ වෛරසයේ පියවරෙන් පියවර වර්ධිත තත්ත්වයක් ලෝකයේ එද්දී අපිට පුළුවන් වුණා ඒක පොකුරු සීමාවට සීමා කරගන්න. සමාජයට සම්ප්‍රේෂණය වෙන එක බලක්වමින් පොකුරු සීමාවට සීමා කරගන්න.
ඔබ අහපු ප්‍රශ්නෙට මේ වෛරසය ඔබට කියන්නත් බෑ මට කියන්නත් බෑ. මේක තව කොච්චර කාලයක් ලෝකෙට අභියෝගයක් වෙයිද කියලා. ඒ අභියෝගයක් වෙන තාක්කල් ඒ වෛරසය අපටත් අභියෝගයක්. අපි මේකට ඒ අදාළ අපේ උපාය මාර්ගය ඇතුලේ ඉඳගෙන මොකද අපිට වෛරසය සියලු වෛරසයේ මේ දැන් SARS වෛරසය ගත්තාම SARS MERS වෛරස් ලෝකයේ අවුරුදු 2.5 වගේ කාලයක් තාමත් සමහර පැතිවල තියෙනවා. ඒකට එහෙම ඒ වගේ දෙයක් ආපුවාම ඒක යම් කාලයක් යනවා. හැබැයි අපි මේ මානව සමාජයක් විදිහට අපි ඒවත් එක පොර බදමින් ඉස්සරහට අපේ ආර්ථික ක්‍රියාවලිය අරගෙන යන්න එහෙම නැත්නම් ඒ ඔක්කොම මේ වහලා ගෙවල් වලට වෙලා හිටියොත් එහෙම සම්පූර්ණ ආර්ථික කඩා වැටලා මුළු රටක්ම ඊට වැඩි දැවැන්ත විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ මේ අභියෝගය අපිට තියෙනවා. නමුත් ඒ අභියෝගය ඇතුලේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ඉතාම හොඳින් පාවිච්චි කරගනිමින් අපි ඉතාම නිවැරදිව ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි දැක්ක විපක්ෂයේ සමහරුන්ගේ මූණු සතුටින් ඉපිල්ලා ගියා අර කන්දකාඩු මධ්‍යස්ථානයේ පොකුර වාර්තා වෙනවත් එක්කම සමහරු කිව්වා දෙවනි රැල්ල ආව දැන් වහාම ඡන්දේ කල් දාන්න කියලා. බොහොම උද්‍යෝගයෙන් ප්‍රකාශ කළා. එතකොට මේ මොකද මේ සමහරු බලාපොරොත්තු උනේ මේ යුද්ධ වෙලාවෙදිත් ඊටාම අවාසනාවන්ත විදිහට මාවිල්ලාරුවේ මෙහෙයුම පටන් ගද්දී විපක්ෂයේ හිටපු උදවිය බලාපොරොත්තු වුණා මිනි කඳු ගොඩ ගැහේ කියලා දකුණේ. ප්‍රභාකරන්ගේ පහර දීමෙන් සමහරු මට මතකයි අන්තිම මොහොතේ කිව්වා ඔය ප්‍රභාකරන් මන්නියට ගියාට අන්තිම මොහොතේ ගහලා ඔක කොහොම හරි කොළඹට මහා විනාශයක් කරයි කියලා. ඒ වගේ බලාපොරොත්තු වුණා යුද්ධ වෙලාවෙත්. මේ කොරෝනා වෙලාවෙත් බලාපොරොත්තු වුණා පළමු වතේදී ආපුවාම කොරෝනා එකේදී බලාපොරොත්තු වුණා මිනි කඳු ගොඩ ගැහේ මේක එතකොට ඔන්න ගෝඨාව පෙරලගෙන ගෝඨ අසාර්ථකයි කියලා ඒ මතින් දේශපාලනය කරන්න පුළුවන් මේක. ඒක බැරි වුණා. ඊට පස්සේ තමයි අර දෙවෙනි රැල්ලක් ඇත්තටම දෙවෙනි රැල්ලක් ආවේ නෑ දෙවෙනි පොකුර නිර්මාණය වුණේ කන්දකාඩු ආශ්‍රිත පොකුර. ඒ නිර්මාණය වෙද්දී ඒක දෙවෙනි රැල්ලක් විදිහට උලුප්පා දක්වමින් අතිශය අපි දන්නා සමාජය යම් කිසි ප්‍රමාණයකට මේක දැනුවත් කරන්න ඕන. නමුත් අතිශය මේ බිය ජනක තත්ත්වයට සමාජය පරිවර්තනය කරන්න හදලා ඒක මතින් දේශපාලන උවමනාව ඉටු කරගන්න හැදුවා. නමුත් ඒ කිසි දෙයක් මේ සාර්ථකුනේ නෑ. අපි ඉතා පැහැදිලිව ඒ පොකුර පාලනය කරලා තිනවා. අනාගතයේදීත් මෙහෙම ඒව ඇති වෙන්න පුළුවන් පොකුර. ඒ සියල්ල පාලනය කරනවා. ඒකට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා සුරක්ෂිත රටක් බිහි කරලා තිබෙනවා. ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ ආර්ථිකය කියන එක ලෝක ආර්ථිකයේම අද විශාල අර්බුදයකටපත් වෙලා තිබෙනවා. එතකොට ඒ අර්බුදය ඇතුලේ අපිට ගමනක් යන්න දැක්මක් තිබෙනවා. ඒ අර්බුදය ඇතුලේ මේක පියමන් කරන්නේ කොහොමද කියන අවස්ථාවන් නිර්මාණය කරගන්නත් අපි දැනටම සූදානම් වෙලා තිබෙනවා. ඒ නිසා ඒකට කවුරුත් කලබල වෙන්නේ නැහැ. අපි ඉදිරිවටේදී තවදුරටත් කතා කරමු. දැන් සමගි ජන බලවේගයට අවස්ථාව වුවද තවමත් මුජිබුර් රහ්මාන් මන්තුමන්ට පැමිණීමේ හැකියාවක් ලැබුණේ නැති නිසා මම හිටපු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන් ළඟට එන්න. දැන් කොරෝනා පැත්තෙන් මේ පැත්තෙන් කතා කරද්දී මේ පැත්තෙන් ආපු තව චෝදනාවක් තිබුණා ලබා දුන්නු පොරොන්දු සම්බන්ධයෙන්. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳ විශ්‍රාමිකින්ගේ වැටුප් වැඩිවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් තිබුණා ජනවාරියේදී. ඒත් එක්කම බඩු මිල සම්බන්ධයෙන් පරිප්පු සැමන් වල ඉඳලා ගත්තාම වැඩිවීමක් තියෙනවා. ඒත් එක්කම පොහොර ප්‍රශ්න ඔබතුමන්ලා පැත්තට නම් තදින්ම දැනෙනවා ඇති. මේ දේවල් මගහැරුණාද? මේ දේවල් කොරෝනා නිසා කරන්න බැරි වුණාද? මොකද්ද මෙතුමා වුනේ? ඔව් ස්තුතියි රාමර අපිට අවස්ථාවක් ලැබීම ගැන ඔබගේ නාලිකාවෙන්. දැන් මෙතනදී ඇත්තටම අපිට තිබුණු ජාතික අරමුණු ආර්ථික අරමුණු පිළිබඳ යම් බාධාවක් කොරෝනා වලින් තියෙනවා. හැබැයි අපි අමතක නොකළ යුතු තිබෙනවා මේ වසංගත රෝගී තත්ත්වය නැත්නම් කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව එයින් මුදවා ගැනීම සඳහා අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග විපක්ෂයේ ප්‍රශංසාවට හේතු වෙලා නැහැ. ඒක බරපතලම ප්‍රශ්නයක්. මේ අද විතරක් නෙවෙයි ඉතිහාසෙත් එහෙමයි. අපි ඉතිහාසෙට ගියොත් මේ රටේ 1983 අවුරුද්දේ ජයවර්ධන ජනාධිපතිවරයා යුද්ධය ආරම්භ කළා. ඊට පස්සේ ඒක රණසිංහ ප්‍රේමදාසගේ ආවා. ඩී.බී. විජේතුංගගේ ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආවා. අනිල් වික්‍රමසිංහ යුගයට ආවා. මේ කාටවත් 26 අවුරුද්දක් මේ යුද්ධෙට විසමක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මේ මරණයේ දේශයට යලි ජීවිතය දුන්නේ රාජපක්ෂවරු. 2009 මැයි මාසේ 18 වෙනිදා උතුරේ පුතුකුඩු රුප්පේ නන්දි කඩාල් කලපුවෙන් තමයි අපි මරණයෙන් ගලවාගත්ත ඒ යුද්ධය නිමා කළේ. මේ දෙවෙනි අවස්ථාව. අද අපි මෙතන
වාඩි වෙලා වාද විවාද කරන්නේ ඇත්ත ලෙසම ගත්තොත් ජනාධිපති කොටාබේ රාජපක්ෂ මැතිතුමා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටේ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය සේවයේ වටිනා උතුම් සේවකයෝ ඒ වගේම පොලිසිය ආණ්ඩුවේ සේවකයෝ මේ සියලු දෙනා මෙහෙවලා අපිට පුළුවන් වෙලා තියෙනවා තවම දුකක් වුණත් 11 දිනකින් මරණ 11කින් මේක වළක්වා ගන්න. අපි අල්ලපු රටේ දවසකට සමහර දවස්වලට 50,000 25,000 තමයි රෝගීන් හමු වෙන්නේ. ලෝකේ අපි පාලනය කරපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට තමන්ට අද ඒ සියලු ඥාන ශක්තිය තියෙනවා කියපු තාක්ෂණයේ තියෙනවා කියපු ධනය තියෙනවා කියපු බලය තියෙනවා කියපු රටවල් වල ඒක පාලනය කරගන්න බෑ. ඇමරිකාවට ඒක කරන්න බෑ. ඒ නිසා මේ පුංචි රටේ අද අපි උස්ම ගන්නේ මේ ආණ්ඩුවක් 69 ලක්ෂයක් ඡන්ද දීලා ජනතාව ඔසවාගෙන ඉදිරියට ආපු නිසා. මේ මොහොතේදී අපේ අරමුණු ඉලක්කවල යම් ප්‍රශ්න තියෙනවා. අපි බලාපොරොත්තු නොවුණු සුනාමියක් වැනි මහා විනාශයකට අපි මුහුණ දීලා තියෙන පෙර පුරුදු අපි කලින් ආණ්ඩු කරනකොට ආපු සාමාන්‍ය නියඟයක් පැස්සක් ගංගතුරක් නෙමෙයි. බරපතල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපට කෝටි ගාණක් මියන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. සමහරට මේක සදාකාලික ලෝකේ තියෙන්න පුළුවන්. තව 100ක් තියෙන්න පුළුවන්. අර මැලේරියාව වගේ, වසූරිය වගේ තියෙන්න පුළුවන්. දැන් ඒක අපි දන්නේ නැහැ. නමුත් ඒ தත්ත්වයට මුහුණ දීලා අපේ ජීවිත ආරක්ෂා කරලා දීම පිළිබඳව අපි මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ නායකින්ද ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම මේ මොහොතේදී අපි නොදුන්න දේවල් කතා කරනවා වගේම දුන්න දේවල් කතා කරන්න ඕන චාම. දැන් මම මුතුමා කියන විදිහට අම්පාරේට පොහොර පස්සේ බලපානවා. හැබැයි අපි කිව්වා කුඹුරු ගොවියන්ට නොමිලේ පොහොර දෙනවා කියලා. අපි දුන්නා. පොහොර දුන්නා. කාටවත් එක නෑ කියන්න බෑ. එහෙ නොමිලේ පොහොර දුන්නා. ඔව් නොමිලේ පොහොර දුන්නා. ඒ වගේම සමහර තැන්වලදී ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තිබුණා. මොකද්ද? පහුගිය ආණ්ඩුව රුපියල් කෝටි 4,200ට ආසන්න ප්‍රමාණයක් පොහොර සමාගම් වල මුදල් ගෙවලා තිබුණේ නැහැ. ඒ පොහොර සමාගම් පොහොර ආනයනේ නතර කරලා තිබුණේ. මේ කොරෝනා වසංගතය එනකොට ඒ වගේම බීඅස්වැන් නෙලන්න මේ නැවත වපුරන්න කාලේ එළඹෙනකොට අපි අර්බුදෙ හිටියා. හැබැයි අර්බුදේ 100ක් විසඳ ගන්න බැරුණත් 90කින් ඒ අර්බුදේ අපි විසඳගත්තා. දැන් පාරේ මේ සැරේ තියෙන්නේ සරුවස්සන්න. වියදම අඩුයි පොහොර නොමිලේ සරුවස්සන්නක් තියෙනවා. ලංකාවේ වැඩිම විනිශ්පාදනය කරන අම්පාර අද සාර කෙට්ටට අපිට බලන්න පුළුවන් අස්සන්න නෙලලා. ඒතර ඒ වගේම දැන් මේ අපි නොමිලේ පොහොර දුන්න කියන එක කියන්නේ. ඒ වගේම අපි කිව්වා ඉස්සර පෞගිය ආණ්ඩුව අපි පාර්ලිමේන්තුවේ ඉන්නකොට හැමදාම සත්‍යයකට දෙපාරක් විතර එනවා දියව් කියලා. උපාධිධාරීන් රැකියාව ඉල්ලගෙන 42000. ඒ 42000 අපි රස්සා දුන්නා. ඒ පත්තිම් දුන්නට ඒ දරුවන්ට රුපියල් 20000 දීමනා දෙන්න දුන්නේ නැහැ. විපක්ෂය ගිහිල්ලා මෙතන කොහොමද පැමිණි කරා. ඒ වගේම මේ අරුපුදේ වෙලාවදී අපි රුපියල් 5000 ගානේ මාස එකක් දුන්නා. 72 ලක්ෂයක් දෙපාරක් දීලා තියෙනවා. මේවා ඔක්කොම කල්පනා කරලා ඉතින් තෙල් මිල අඩුවටම දෙන්න අපි මේ සහන දෙන්නත් ඕනනේ. ඒවා ආරක්ෂා කරගන්නත් ඕනේ. ජන ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. මේ කාරණා සඳහා අපි පියවර අරන් තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට අපි මේ රටේ හැම ගමකටම රුපියල් ලක්ෂ 20 ගාන දීලා තියෙනවා. සංවර්ධන වැඩවලට. ඒ වගේම අපි රැකියාව තව ලක්ෂයක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ සම්මුඛ පරිසර ඔක්කොම කරලා තියෙනවා. ඒවා අත්හරින්නේ නැහැ. හැබැයි කිසියම් ප්‍රමාණකින් බඩු මිල ඉහළ ගිහලා තියෙනවා කියලා මම පිළිගන්නවා. හැබැයි මේ කොරෝනා වසංගතේ මේ රට බේරා ගැනීමේදී ආර්ථික ක්‍රියාකාරීත්වය ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අනේකලා තියෙනවා අපි පිළිගන්න ඕනේ. අපේ විදේශ ආදායම්, සංචාරකින් ලැබූ ආදායම්, විදේශ සේවකයන් ලැබූ ආදායම් මේ සියල්ල පහළට ගලමින් තියෙන නිසා ඇලඩින්ගේ පුදුම පහන කාටවත් තියෙන විදියක් නැහැ. ඔව් මේ අර්බුදේ මේ තරමින් කල්පනා කරගත්තේ අපේ ආණ්ඩුවක් ඇතුළත කියලා තමයි මට කියන්න වෙන්නේ. නිසා තාමර මම කියන්නේ පොරොන්දු ඉෂ්ට කරන තව කල් තියෙනවා. කවුරු හරි කියන්නේ නැද්ද අපි බලයට ආපු ආණ්ඩුවේ අපිට අයවැලේ කියලා සම්මත කරගන්න බැරි වුණා කියලා. ඒ වගේම අපි මේ රටේ අර කොන්ත්‍රාත්කරුවන්ට මේ කම්කරුවන්ට ගොවීන්ට වගාහානි වලට ගෙවන්න තිබුණ මුදල් ටික පාර්ලිමේන්තුවට දාපුවාම ඒ අනුමත කරලා දාපුවාම ඒකට විරුද්ධ වුණා විරුද්ධ පක්ෂය. සාර අපිට මැතිවරණ යන්න ඕනේ. ඒ සාහන සලඳන්න අපි පාර්ලිමේන්තුවේ අයවැලේ කියලා සම්මත කරගන්න නැද්ද? ඒව නැතුව අපිට ඕන දෙයම මේ ඔක්කොම කරන්න මුදල් වෙන් කරගන්න පුළුවන් ද ජනාධිපතිවරයෙකුට? පාර්ලිමේන්තුවක අනුමැතියක් නැද්ද? අපි එතනට ගමන් කරමින්
අපි බලමු අගෝස්තු පස්සේ නම් පස්සේ. ඊටු ටික අපි විසලා දෙන්න. දැන් අර අපි පොරොන්දු යම් ප්‍රමාණයක් ඉෂ්ට කරලා දුන්නානේ. නැත්නම් ඉටු කරලා දුන්නානේ. ඒ නිසා මේ කාරණා එක්ක ගත්තාම අපි සැලසුම් සාගත ඉලක්කයක්, දිශාවක්, නිනව්වක්, අරමුණක් කියන ගමන. හැබැයි ඒකේ බාධා තිබේ. ප්‍රශ්න තිබේ. අපි ඒවට මුහුණ දෙමින් ඒවා කළමනාකරණය කරගනිමින් අගෝස්තු 5 වෙනිදාට පසුව අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය රැගෙන අපි අයවැලේ කියන කවුරුද ඉදිරිපත් කළා. ඔබතුමාගේ බහුතරය ඔබතුමා ඊළඟ බහුතරය 3න් 2 නෙමෙයිනේ. ඔව් අපි 3න් 2 එනවනේ දැන්. දැන් මොකද දැන් මෙතන අපි මුජිබුර් රහමන් සහෝදර මන්ත්‍රීතුමා නෑ. ඉතින් අපේ ප්‍රබල හතුරක් දෙකට කැඩිලානේ. රනිල් කැලලයි සජිත් කැලලයි. රනිල්ගේ පළුවයි සජිත්ගේ පළුවයි. ඉතින් අපේ ප්‍රධාන සතුරා දෙකට බෙදුනාට පස්සේ අපි 3න් 2 නෙමෙයි තා ඉක්ලඩි ගනි කියලා මට බයයි ඉතින්. ඊටත් වැඩි මොලයක් ඇයිද කියලා. හොඳයි. අපි දෙවෙනි වටේ තවදුරටත් කතා කරමු. සමගි ජන බලවේගයේ පළමුවන වටේ අවස්ථාව මගහැරෙනවා. මොකද මන්තුමා තාම පැමිණීම සිදු වුණේ නැහැ. කරටකර දේශපාලන සංවාදයේ සමගින් ඔබ එකතු වෙන්නේ. අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය ජාතික ජන බලවේගයේ මේ සියලු පාර්ශ්වයන්ට අපි ආරාධනා කරා. පළමුවට ඒ කතාබහ අවසානයෙන් පසු අප හඳුනාගත් කාරණේ වුණේ පොදු ජන පෙරමුණ පැත්තෙන් කියවුණු දේ තමයි කොවිඩ් පාලනය ඇතුළතදී අන් රාජ්‍යයන් වලට වඩා ඉදිරියෙන් අපේ පාලනය කරා කියන කාරණය. ඒ හා සමානවම ආර්ථික මේ කාරණේදී මේක ලෝක ගෝලීය වසංගත තත්ත්වයක්. එවැනි තත්ත්වයකදී මේ යන ආකාරයේ වැඩපිළිවෙලක් දියත් කරන්නට ලැබීම ප්‍රශංසනීයයි කියන තැන තමයි කතාව නතර වුණේ. ඔබතුමාලට අවස්ථාව ලබා දුන්නු කාරණාවලට අදාළව පිළිතුරු දෙන්න. ඔව්. ඒකේ චාමර දැන් ලෝක මට්ටමින් ඇති වෙච්ච කොරෝනා වසංගතයට රටක් හැටියට අපි මුහුණ දීපු ආකාරයේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපේ ධනාත්මක මේ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම අපි ඒකේ පහුගිය සංවාදවලදීත් අපි පෙන්වා දුන්නා ගත හැකිව තිබූ සමහර ක්‍රියාමාර්ග ගත්තා නම් මේටත් වැඩි යම් පාලනයක් කරගන්නත් තිබුණා. නමුත් සසඳද්දී අපි යම් සාර්ථකත්වයක් අත්පත් කරගත්ත රටක් තමයි. ඒකට රජයට ඒ ප්‍රශංසාව හිමි වෙන්න ඕනේ. දෙකක් නැහැ. මොකද අපේ සුව සේවකයන් සහ විශේෂයෙන් රණවිරුවන් සහ රටේ ජනතාවත් මේ වෙන විශාල කැපකිරීමක් කරා. ඒ ඔබ මාධ්‍ය ආයතන ඒව සඳහා විශාල මෙහෙයුමක් කරා. ඉතින් ඒකත් එක්ක අපි ප්‍රශංසාව තියෙනවා. නමුත් ඔක්කොම කොරෝනා වලට යට කරන්න බෑ. මිනිස්සුන්ගේ අවශ්‍යතා මානව අවශ්‍යතා එහෙම යට කරන්න බෑනේ. ඉතින් අපි දකිනවා රජයක් හැටියට පසුගිය මාස 8ක කාලය තුල ගත්ත ක්‍රියාමාර්ග සමහර ඒවා කොරෝනා වලට සම්බන්ධම නැහැ. ඒ විදිහට පිටින් කරන් තිබා ආර්ථිකය අපි මේ බඩු මිල අඩු කරන්න බැරි වුණේ පොහොර ටික හරියට ජනතාවට ගෙනත් දෙන්න බැරි වුණේ කොරෝනා හින්දාම කියන එක ඒවා සමහර ඒවා පිළිගත හැකි කාරණා නෙවෙයි. මම කීපයක් මතක් කරොත් දැන් අපි දන්නවා පහුගිය ජනාධිපතිවරුන් ඉස්සලා ලොකු විවේචනයක් තිබ්බා විල්පත්තුව සම්බන්ධයෙන්. විල්පත්තුවේ රක්ෂිතේ බදු දීලා මේක හෙලිපෙලි කරා විශාල විනාශයක් කරා කියලා. ඉතින් මේ රජය ඇවිල්ලා විල්පත්තු රක්ෂිතේ පරිවාර වනේ නීති විරෝධී ලෙස හෙලිපෙලි කරපු කොටස් අතහැරලා ඊටු කොටස ගැසට් කරා. ඒකත් කොහොමද කොරෝනා එක්ක සම්බන්ධ වෙන්නේ? එතකොට දැන් ගත්තොත් සංවේදී පාරිසරික කලාපයක් කිසිදු පරිසර වාර්තාවකින් තොරව මහා පරිමාණ කෝමාර්ක වගාවකට පහුගිය දවසේ ලබා දුන්නා. ඊට පස්සේ දැන් අනුරාධපුර කලාව රක්ෂිතයේ ප්‍රධාන අලිමංකඩ අයත් අක්කර 100ක් දැන් අලිමිස් ගැටුම අපේ රටේ උග්‍රයි. සෑහෙන මිනිස්සු අලි ගහලා මැරෙනවා. මිනිස්සු අතින් අලි මැරෙනවා. ඉතින් වගා හානි වෙනවා, නිවාස හානි වෙනවා. ඉතින් ඔය කියපු අනුරාධපුර කලාව රක්ෂිතයේ ප්‍රධාන අලිමංකඩ අයිති අක්කර 100ක් අඹ වගාවකට මේ ආණ්ඩුව දුන්නා. ඉතින් ඒක කොරෝනා වලට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ දැන් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තියේ තිබුණු 5/2001 චක්‍රලේඛය අහෝසි කරා. එහින්දා අක්කර සාමාන්‍ය ලක්ෂ ගාණක්, ලක්ෂ 12මාරක් විතර ප්‍රමාණයක් දැන් වන සංරක්ෂණ ඉවතට ගිහිල්ලා තියෙනවා. දේශපාලන උවමනාවන් වලට බහුජාතික සමාගම් වලට ඉදිරියේ පැවරෙන්න පුළුවන්කම තියෙනවා. මේවා කොරෝනා වලට අයිති දේවල් නෙවෙයි. දැන් මහ බැංකුවේ බැඳුම් කර වංචනිකයන්ට මේ දඬුවම් නොදුන්නේ ඒක කොරෝනා වලට අයිතිද? ඒක කොරෝනා වලින් වහන්න පුළුවන්ද? එහෙනම් මේ හැම දෙයක්ම කොරෝනා වලින් වහන්න බෑ කියන එක තමයි අපිට පෙන්වා දෙන්න තියෙන්නේ. දැන් අපි දන්නවා දැන් කොරෝනා ප්‍රශ්නයත් එක්ක මිනිස්සු ජීවත් වෙන අපහසුයි නම් ඒවටත් පිළිතුරු සපයන්න එපයි. දැන් වතුකරේ කම්කරුවට මාර්තු 1 වෙනිදා වෙනකොට රුපියල් 1000 දෙනවා කියන්නේ වතුකම්කරු වැටුප. ඉතින් කොරෝනා ප්‍රශ්නේ උග්‍ර වුණේ මාර්තු අග වෙනකොට. එතකොට වතුකම්කරු වැටුප නොදුන්න එක කොරෝනා වලට අදාළ වෙන්නේ නැහැ. එක වටයක් දෙකක් නොදුන්නා නෙවෙයිනේ. ඉතින් ඒ දීලා නෙවෙයිනේ මේ කරන්නේ. එතකොට දැන් විශ්‍රාමිකයන්ගේ වැටුප ජනවාරි 2 වෙනිදාන් කැබිනට් තීන්දුව අරගත්තේ අර මං ඉස්සලා කිව්ව එක නොගෙවන්න. එතකොට කොරෝනා තිබුණේ නැහැ නේ වෙනකොට. එතකොට ඒව ගත්තේවා කොහොමද අරකට අයිති වෙන්නේ? ඒකට අයිති වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් මේ ගත්තොත් විශාල පොරොන්දු ප්‍රමාණයක් කඩ වුණා. දැන් අපි අහුවොත් මේ කරුණා අම්මාන් බරපතල ප්‍රකාශයක් කරා. අලිමංකඩේ 3000ක් මම එක දිනේ මැරුවා කියලා.
ඉතින් අපිට වැඩි හොඳට විවිධ මන්ත්‍රීතුමා දන්නවා මේ ප්‍රදේශවල හිටපු හින්දා පොලිස් නිලධාරීන් 600 ගණක් එක මොහොතේ මරලා දැම්මා. අරන්තලා භික්ෂු ඝාතනයක් සිද්ධ වුණා. ඉතින් මේවා විශාල දෙයක් වුණා. ඉතින් දැන් ඒ කරුණට කරුණාව දක්වලා ඇමතිකම් දීලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව අරන් මේ උපසභාපතිකම් පක්ෂ දීලා දැනුත් මේ පස්සෙන්දෙන් පස්සේ කරුණට ඉතින් ඇමතිකමක් දෙනවනේ අනිවාර්ය සූදානම් තියෙන ඕකනේ ඉතින් වෙන මොකක්වත් නෙවෙයි. කො කරුණට නීතිය 3000ක් මරුවට කොට පස්සේ ඉතින් මේ රටේ දැන් 3000ක් මරුන් කෑවේ කවුද? අපේ ගම්වල මේ රණවිරුව නීති. දැන් රණවිරුව ආණ්ඩුවක් දේශප්‍රේමී ආණ්ඩුවක් කිව්වට ඒ රණවිරුව මරපු හාදයා දැන් නිදැල්ලේ ඉන්නවා. එතකොට රණවිරුවන්ගේ අම්මලා ඥාති හිතවත් ඔක්කොම දැන් ඡන්දෙ දෙන්න ඕනේ. දැන් මේ මෙතුමලගේ මේ පක්ෂෙට මේ මහමැතිවරණේ මේ කරුණට ආය ඇමතිකම් දෙන්න. ඉතින් මේක සාධාරණද කියලා මං අහන්නේ. සාධාරණයක් නෑනේ. අපේ කොල්ලෝ කෙහෙල් කොටන් දාලා පෙට්ටි සීල් කරලා ගම්වලට එව්වේ. ඉතින් අපි දකිනවා රණවිරුවන්ට සැලකෙන්නේ නැහැ. දැන් ඔබතුමාලා රණවිරුවන්ට තව පොරොන්දු වුණානේ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම බැටප දෙනවා කියලා. ඉතින් ඒවා ආපු ගමන් දෙනවා කිව්වනේ. මා පළවෙනි කැබිනට් තියෙන දේවනේ ගන්නවා කිව්වේ. එතකොට ඉතින් තිබුණේ නෑනේ මේ කොරෝනා ප්‍රශ්නයක්. ඉතින් ඒවා කෙරුණේ නෑ. ඉතින් අපි දකිනවා කඩවුණු පොරොන්දු ගොඩක් තියෙනවා. දැන් මම ඇහුවොත් දැන් පොරොන්දු වුණානේ මේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තේ මෙහෙයුම් සඳහා වරාය අධිකාරිය මගින් මේ දොඹකර සවි කරන එක රජය මෙහෙය කර ගන්නවා කියලා. ඉතින් දොඹකර ටික බා ගන්නත් සෑහෙන උද්ඝෝෂණ කරන්න උනානේ රටේ ජනතාවට. එතකොට මොකද ඒකට කියන්නේ? එතකොට තාම බාපු දොඹකර ටික දැන් තාම හයි කරන්නේ නැහනේ. ඉතින් මේකත් ආපහු විකුණන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒවද වෙන්නේ? දැන් ජනාධිපතිතුමා ඉස්සෙල්ලා කිව්වනේ හම්බන්තොට වරාය ආවට පස්සේ ආපහු පවර ගන්නවා සාකච්ඡා කරනවා කියලා. දැන් කොහොම සාකච්ඡාවක්වත් වුණාද? ඒක ඉතින් කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඒක කොහොමද ගැට ගහන්නේ? ඒවා මේ ආර්ථිකය වැටුණා. ඒ හින්දා ඒක බෑ කියන්න බෑනේ. ආර්ථික ප්‍රශ්නයක් ඒකට අදාළ නෑනේ. දැන් ගත්තොත් මේ කොවිඩ් දැන් මේ 19 වසංගතයත් එක්ක විදේශ ශ්‍රමිකයෝ කොච්චර අසරණ වෙලා ඉන්නවද? ඉතින් ලංකාවේ 11ක් මරනට ලංකාවේ පුරවැසියෝ ඊට වැඩි මේ 3-4 ගුණයකට වැඩි මැරලා තියෙනවා විදේශගතව. එතකොට ලාංකිකයන්ට වක් කියන්න එපා ආණ්ඩුවක්. ඉතින් විදේශගත ශ්‍රමිකයෝ ගෙන්න ගන්න කියලා ඒ රටවල් සහන දෙද්දී අපේ ආණ්ඩුව බාරගත්තේ නෑනේ. අපි පක්ෂයක් හැටියට බාරගත්තනේ විදේශගත ශ්‍රමිකයෝ 40000ක් ලියාපදිංචි වෙලා හිටියා මේ ලංකාවට එන්න. ආණ්ඩුව පැත්තෙන් එතකොට තර්කයක් ආවා අපිට ගෙනලා නිරෝධායනය කරන්න බෑ. ඉතින් අපි පක්ෂයක් හැටියට බාරගත්තනේ අපිට 20000ක් දෙන්න අපි නිරෝධායනට සහාය දෙන්නම් කියලා. අපි සඳහා ලංකාවේ දිස්ත්‍රික්ක 20ක් සූදානම් කරා. අපි වදිරුල දිස්ත්‍රික්කයේ ආසන 9ක් අපි සූදානම් කරා. අපි සඳහා ගෙවල් දොරවල් හොයාගත්තා. අපි සූදානම් වුණා. ඉතින් ඒ අපි දෙන්න හදපු සහායවත් බාරගත්තේ නෑනේ. ඉතින් අපි මේක විවේචනාත්මක ආණ්ඩුව නැති කරන්න බලන කණ්ඩායමක් හැටියට සලකන්න එපා. මොකද COVID-19 ආපු වෙලාවෙත් අපේ සහන සේවා බලකාය අපි පුළුවන් තරම් මහන්සි ගත්තා. ඒක මැඩපවත්තන්න ඒකට ජනතාවට සහාය වන්න ආණ්ඩුවටත් යම් සහායක් ඒවා අපි උදව් උපදව් කරා. ඉතින් 20000ක් බාරගන්න කියද්දි බාරගත්තේ නෑනේ. දැන් පසුගියදා මොකද උනේ? ජෝර්දානයේ ඉන්න මේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවිකාවන්ට අපේ තානාපති කාර්යාලයට ගිහිලා සහන ඉල්ලනකොට ප්‍රහාරයක් එල්ල කරා. එතකොට කඳුළු ගෑස් ගැහුවා බැටන් ප්‍රහාර එල්ල කරා. ඉතින් ලංකාවේ ශ්‍රමිකයෝ සම්බන්ධයෙන් ආණ්ඩුවක් කියන්නේ නැද්ද? ඉතින් මේවා දහසකුත් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න අපිට පේනවා. ඉතින් ඒ අය වෙනත් රටකදී මේ ප්‍රහාරයට ලක් වෙනවා. තුවාල වලට ලක් වෙනවා. ඉතින් ආණ්ඩුවක් කියන්නේ පේවා. ඉතින් මේ වගකීම ඉෂ්ට කරන්නේ නැති වෙනකොට එහෙම වෙන්නේ. ඉතින් තානාපති කාර්යාලය කැඳවලා නෙවෙයිද ඒ ළමයින්ට පහර දුන්නේ. ඉතින් ඒවට දැන් අපි විරෝධතාවය දක්වලා තියෙනවා. අපේ දැන් අයිතින් උදෙසා කාන්තාව අදත් ලිපියක් බාර දෙන්න ගියාම එතනත් බාධාවන් එල්ල වුණා. ඉතින් අපි දකිනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒ හින්දා අපි දකින්නේ මේ ජනතාවගේ ප්‍රශ්න වලට සාධාරණ මැදිහත් වීමක් මේ පැත්තෙන් සිදු වෙන්නේ නැහැ කියන කාරණේ අපිට තියෙන ඉතින් විවේචනයේ තියෙනවා. ඉතින් විවේචනයක් නැතුව ආණ්ඩුවක් අනිවාර්යද කරගන්න බෑනේ. ඒ හින්දා අපි දකිනවා මේ තියෙන මොහොතේදී රටේ ජනතාව කල්පනා කරන්න ඕනේ ආණ්ඩුව මේ වර්තමාන ආණ්ඩුව මාස 8ක් යනකොට සෑහෙන පොරොන්දු කඩ කරලා තියෙන්නේ. අපිට පේනවා වගකීතු ආණ්ඩුවේ ප්‍රධානී වගකීම් විරහිතව කටයුතු කරනවා කියලා. දැන් අර බුවෙනක රාජසභා මණ්ඩපේ ඩෝසර් කරා. දැන් ඒකට ජනාධිපතිතුමා මොකද කියන්නේ? ඒ හෝටලේ අයිතිකාරගේ පුතා කියනවා. තව කෙනෙක් මොකද්ද කියන්නේ? ඒක චන්දරේ බාස්ගේ ලී මඩුවද මොකද්ද කියලා කිව්වා. ඒක මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඔය දැන් දේශප්‍රේමී ආණ්ඩුවක් නේ. දැන් සමහර එයාලම කියාගත්තනේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා සමහර කිව්වනේ. ඉතින් දැන් ඔය පුරාවස්තු ඩෝසර් කරන්නේ. එතකොට ඒවට ප්‍රශ්නයක් නැහැ. එතකොට තොණ්ඩමන්ගේ මලගෙදරට මේ නීති නෑ සාමාන්‍ය මිනිහකට මලගෙදර නීති දැම්මා. එතකොට මෙහෙම ප්‍රශ්න අපිට ආණ්ඩුවේ දුර්වලකම් පේනවනේ නොහැකියාවම් පේනවනේ. ඉතින් පහුගිය ජනාධිපතිවරණයේදී කිව්වේ ඍජුයි කෙලින් වැඩ කරනවා බිය නෑ කිව්වා එඩිතරයි කිව්වා රටේ නීතිය එක නීතියක් වුණා එක රටක් එක නීතියක් වුණා සිංහල දෙමළ මුස්ලිම් කියලා නීති තුනක් නැහැ කිව්වා ලොකු අයට පොඩි අයට නීති වෙනම නැහැ කිව්වා එක නීතියකට අනුව කටයුතු කරනවා කිව්වා කොහේ නීතිය බුවෙනක රාජසභා මණ්ඩපේ ඩෝසර් කරනකොට ඒ නීතිය නැහැ අපේ ගම්වල මේ චාමර වැසිකිලි වලක් කපනකොට ලිඳක් කපනකොට ගෙපලක් කපනකොට කවුරු හරි 119 ගැහුවොත් පැමිණිල්ලක් එහෙම දැම්මොත් පෙස්සමක් එහෙම ගැහුවොත් මේ නිදානයක් හාරනවා කියලා අනිවාර්යෙන් එනවා පොලිසියට විශේෂඥ ඥානයක් නැහැ මේ පුරාවස්තුද කියලා බලන්න. ඒකට ඇවිල්ලා මොකද කරන්නේ? ඉතින් ඒක බල්ලා යාළගේ තියෙන දැනුම හැටියට උදළු ටිකයි අලවංගු ටිකයි එක්ක මිනිස්සු දාගෙන ගිහලා දානවා කූඩුවට. දවස් 28ක් විතර ඉන්න ඕනේ. පුරාවිද්‍යාඥයෝ ඇවිල්ලා සහතිකයක් දෙනකන් එළියට ගන්න බෑ.
ඉතින් අපේ පොඩි උන්ටත් ඇහැට පේනවනේ අර බුවනක රාජසභා මණ්ඩපය කියන එකේ පුරාවස්තු පුරාවිද්‍යාත්මක සාධක තිබුණා කියලා. ෆොටෝ එකක් බලනකොට තේරෙනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මහාචාර්ය සෙනරත් දිසානායක මහත්තයා කියනවනේ මෙතන පුරාවස්තු කියලා. ඉතින් ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ? ජනාධිපතිතුමා කියනවා මේ හෝටලේ මුදලාලිගේ පුතාගේ නම බුවනක. ඉතින් බුවනක මෙතන රාජසභා මණ්ඩපයක් නැහැ කියලා. ඉතින් රාජපක්ෂවරුන්ගේ රාජසභා මණ්ඩපය කොහෙද මම දන්නේ නැහැ. රටේ පුරාවස්තු දෝෂර වෙනවා. ඉතින් කොහොම අපි ඉතිහාසෙත් දැක්කා. ග්‍රීසියක් ආවා, නිදන් ටික කැඩුනා. එහෙම ඉතිහාසෙකුත් තිබුණා. ඉතින් මේවා සිදු වෙනවාද කියන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් දැන් අර ජනතාවට සහන දෙන්න බෑ. ඉතින් මේ වගේ තත්ත්වයකදී කොරෝනා තත්ත්වයකදී ඉතින් ඒක අපිත් කවුරුත් දරා ගන්න ඕනේ කියන කතාවේදී මම කැමතියි රටේ ජනතාවට පෙන්වා දෙන්න. ජනතාවට පටිතද කරගන්න කියලා, ජනතාවට දරා ගන්න කියලා ආණ්ඩුවට ඕන තරම් නාස්තිකාර වියදම් කරන්න පුළුවන්. දැන් අර ගල්කිස් අර මුහුදු වෙරළට ගිහිල්ලා වැලි දාපුවා. මිලියන 800 ගාණක්නේ ගහගෙන ගියා. ඒව කරන්න සල්ලි තියෙනවා. මිනිස්සුන්ට ටිකක් කෑම පතට ටිකක් සහනයක් දෙන්න හැකියාවක් නැහැ. එතකොට ඔය කොරෝනා මැද්දෙම කැබිනට් පත්‍රිකාවක් දාලා හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගහන්න ලක්ෂ 80000ක් වෙන් කරන්න හැකියාව තියෙනවා. නමුත් ජනතාවට පොහොර ටික නිකන් දෙන්න දුන්නා තමයි. නිකන් අපි නෑ කියන්නෙත් නෑ, නිකන් දුන්නා. හැබැයි පොහොර මිනිස්සුන්ට අවශ්‍යයිනේ අනෙකුත් වගාවන් සඳහා, අතිරේක වගා කරපු කොටස් සඳහා මේ සල්ලි වලට හරි පොහොර ගන්න. පොහොර ඇටයක් මාස 8ක් යනකම් ගෙනත් දෙන්න බැරුණා නම්, යල කන්නේට දෙන්න බැරුණා නම් මහමැතිවරණේ කරගෙන ඉවරලා ගෙනල්ලා දෙයි. කල්පනා කරලා බලන්න. එහෙනම් මේව කරගන්න බැරි වුණා. මුදල් ඒ විදිහට නාස්ති වුණා. මුදල් තම තමන්ගේ උවමනාවන් වලට පාවිච්චි වුණාට සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පාවිච්චි වුණේ නැහැ. අපි දන්නවා මේ වෙනකොට මේ කොරෝනා වසංගතයත් එක්ක රට යම් ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. ඒ ආර්ථික අර්බුදය සාමාන්‍ය මිනිසුන්ගේ බඩට වදින්න තියන්න එපා. රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමිකයාගේ බඩට වදින්න තියන්න එපා. සුවයන් රැකියාවක් කරන ත්‍රිවිල් ලිමියාගේ වෑන් පාක් එකේ ඉන්න කෙනා, ලොරි පාක් එකේ ඉන්න කෙනාට, නැත්නම් මේසන් බාට් වාස්ට වඩු බාස්ට, මේ කුලී කම්කරුවට, මේ එතකොට පෙරපාසල් ගුරුවරුන්ට, මේ උපකාරක පන්ති කරන ගුරුවරුන්ට ඒ ඔක්කොටම වදිනවනේ මේ බඩු මිල වැඩි කරාම. ඉතින් සහනයක් තියෙන්නේ බැයි. නැතුනොත් ඒ මිනිස්සු කොහොමද කටයුතු කරන්නේ? එහෙනම් අපි දකිනවා අද වෙනකොට ඇත්තම දැන් අපේ ප්‍රදේශ ගත්තොත් රාජ්‍යාංශයට වඩා පෞද්ගලිකංශෙන් තමයි අපේ ප්‍රදේශවල මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් අපේ පැතිවල ගත්තොත් ඔය මයංගනේ ෂේඩ් ලයින් ගාමන්ට් එක, ඒතර මයංගනේ මැලිබන්ඩ් ගාමන්ට් එක, ඉතින් දහස් ගානකට අපිට එදිනෙදා ජීවත් වෙන්න මිනිස්සුන්ට පඩියක් අරගෙන දෙනවා. සේවකෝ ටිකක් සේවය කරනවා. ඒව පවා බොහොම අමාරුවෙන් දුවන්නේ. ඉතින් ඒ ළමයින්ටත් එහෙම පඩි ගෙවා ගන්න බැරුව ඒ ආයතන තියෙනකොට ඒවත් කප්පාදු කරනකොට ආණ්ඩුවත් ප්‍රහාරයක් එල්ලනකොට සාධාරණ නෑනේ. ආණ්ඩුවට අපි කියන්නේ තියෙන සමහර උඩ තියෙන නාස්තිකාර වියදම් පාලනය කරන්න, සමහර තියෙන අනවශ්‍ය වියදම් නවත්තන්න. එතකොට ওই මැති ඇමතිවරු ඕන තරම් මේ මැතිවරණයටත් අපි දකිනවා රාජ්‍ය දේපොළ අවභාවිතා වෙනවා. ඉතින් ඒව නවත්තන්න. අන්න එහෙම නැවතුවට පස්සේ ওই සාමාන්‍ය ජනතාවට සහන දෙන්න පුළුවන්. ඉතින් කොරෝනා වලින් ඔක්කොම වහන්න සූදානම් වෙන්න එපා. අපි දන්නවා මේ වසංගතයක් සිද්ධ වුණා. ඒකේ බලපෑමක් තියෙනවා. ආර්ථික පැත්තට බලපෑමක් තියෙනවා. නෑ නෙවෙයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ බත්පතට ගහන එක, බඩට ගහන එක සාධාරණ වන්නේ නෑ. හොඳයි. බොහොම ස්තුතියි. මුසම්මිල් මැතිතුමනි, දැන් ඇත්තටම කොරෝනා වලින් වහන්නට එපා කියලා ප්‍රශ්න පත්තරයක් මෙතුමා කිව්වා. ඒ අතර විශේෂයෙන්ම විල්පත්තු සිදුවීම්, කෝමාරිකාව වපුවා, අඹව වපුවා, ඒ වගේම වගාවට කියලා ඉඩම් පෞද්ගලික සමාගම් වලට දෙන්න ගත්තුවා. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අලුතින් කැබිනට් පත්‍රිකාවක් ඔබතුමන්ලගේ රජය ඇතුළතදී ඉදිරිපත් කිරීම සිදු කරලා තියෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාරණා තියෙනවා. මේවා කොරෝනා වලට අදාළ නොවන දේවල්නේ. ඇයි මේවත් නිකන් මගහැරෙනවා වගේ පේන්න තියෙන්නේ? අපේ ගමේ හිටියා අබේ කියලා එක්කෙනෙක්. ටිකක් එයාගේ මානසික මට්ටම ටිකක් විතරක්ම මේ දියුණු නැහැ. ටිකක් පල්ලෙහා තිබ්බේ. එයා ගෙදරට ආපුවාම අපි තේ එකක් දීපුවාම මුලින්ම කියනවා තේ එක නිවිලා කියලා. ඊට පස්සේ රත් කරලා දීපුවාම අප්පුව කටේ තියන්න බෑ රස්නේ කියනවා. ඊට පස්සේ ටිකක් වෙලා බීලා කියනවා සීනි මදි කියලා. සීනි ටිකක් දාලා දීපුවාම කියනවා සීනි වැඩි දිය වැඩියාවත් හැදෙයි කියලා. එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් ඒ කියන හැමදේම සැලකිල්ලට ගත්තොත් ඒ කෙනෙක් යම් දෙයක් කියද්දී ඒ කෙනාගේ ස්වરૂපය සහ අතීතය දිහා බලලා තමයි ඒක සැලකිල්ලට ගන්න ඕනේ. ඉතින් ඒ නිසා වැඩ කරන ආණ්ඩුවකට අපි හිතනවා සැලකිල්ලට ගත යුතු දේත් තියෙනවා, සාධනීය දේ. ඒ වගේම සමහර ඒවා තියෙනවා ඒවා ඊතරම් සැලකිල්ලට ගත නොයුතු දේවල්. මොකද අපි ඉතා පැහැදිලිව ඔය කියන ආකාරයේ කිසි දෙයක් වෙලා නැහැනේ. අපි විල්පත්තුව කැලේ කපා ගන්න ඉඩ දීලත් නැහැ. මට මතක විදිහට ඔය කොමාරිකා වගාව හරි මොකක් හරි එකක් සම්බන්ධයෙන් ආපු ප්‍රශ්නේදී ඒක මැදිහත් වෙලා විසඳවුවා. ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියකදී අපි අපේ ප්‍රතිපත්ති දැන් වරාය සම්බන්ධයෙන් මේක අපි පැහැදිලිව පිළිගන්න ඕන සඳහන ආණ්ඩුවක්. ඉතින් එක එක පක්ෂවල එක එක ඇමතිවරුන්ගේ විවිධ මත තියෙනවා. ඒතකොට මේ මතයක් කැබිනට් මණ්ඩලයට ආවයි කියලා දැන් මම මගේ මතය ඉදිරිපත් කළා කියලා ආණ්ඩුවේ මතය වෙන්නේ නැහනේ.
ඒක යම් ඕනම ඇමතිවරයෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න. හැබැයි ඒක සම්මත වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා නම් අන්න එතනදී ප්‍රශ්නයක්. ඒක අපි අරන් බලද්දි ක්‍රියාත්මක වීම කොහොමද උනේ? වරාය සේවකයන්ට අපි සම්පූර්ණයෙන් ගෞරවය දෙනවා වුන් මේ වරාය වෙනුවෙන් පෙනී හිටපු දෙයක්. අපේ ආණ්ඩුව ඇතුලේ වුණත් යම්කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වලට විතර නෙමෙයි ආණ්ඩුවේ පාර්ශවයක් වශයෙන් අපි වුණත් පෙනී හිටපු අවස්ථා අතීතයේදී තෝරන තරම් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ විනිවිද භාවය අපි තියලා තියෙනවා. ඉතින් ඒකෙදි කැබිනට් පත්‍රිකාවක් ආවොත් ඒක ක්‍රියාත්මක ඒ කියන්නේ සාකච්ඡාවට ගන්න පුළුවන්. නමුත් ඒවා ක්‍රියාත්මක තලයට එද්දී අනිවාර්යෙන් ඒක රජයේ ප්‍රතිපත්තිත් එක්ක අපි ජනතාවට එකඟ වූ ප්‍රතිපත්තිත් එක්ක කිසිසේත්ම ගැටෙන්න ඉඩ සලසලා නැහැ කිසිම අවස්ථාවක. ඊළඟට අපේ මෙතුමා අහන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔව් මුසාමිල් මම හිටපු මන්ත්‍රීතුමාගෙන් මම ප්‍රශ්නයක් අහන්නේ. දැන් අර ඔබතුමා කියපු උදාහරණයෙන්ම මේ අර අබේගේ කතාව. වෙලාවකට තේ නිවෙනවා කියනවා, වෙලාවකට තේ රස්නේ කියනවා, සීනි වැඩි කියනවා, සීනි මදි කියනවා. ඉතින් මම අහන්නෙත් ඔබතුමාගෙන් එහෙම කරන්නේ ඇයි කියලා. ඒ අබේගේ ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහනවා. මොකද දැන් ඔබතුමාලගේ ගත්තොත් සෞභාග්‍යයේ දැක්ම තිබුණු පොරොන්දුවක් තමයි වගුරුබින් හා කඩොලාන පද්ධතින් විනාශ කරන මානව ක්‍රියාකාරකම් පාලනය කර මේ පද්ධතින් සුරක්ෂිත කිරීමට නිසි පියවර ගනු ලැබේ. සෞභාග්‍යයේ දැක්ම පිටුව 65. ඔන්න ඕකේ තිබුණ එකට අනුව මම අහනවා විල්පත්තු රක්ෂිතේ පරිවාර වනයේ පරිවාර පරිසර කලාපයේ පරිසර වාර්තාවෙන් තොරව මහා පරිමාණ කෝමාරිකා වගාව සඳහා එලිපිරි කිරීමට දීලා තියෙනවා. ඔබතුමා නැත්තම් පෙන්වන්න. එතකොට විල්පත්තු රක්ෂිතේ පරිවාර වනයේ නීති විරුද්ධ එලි කරපු කොටස් අතහැරලා ගැසට් කරා. එතකොට ගැසට් කරානේ. ඉන්න මට තව එකක් දෙයක් අහන්න තියෙනවා. එතකොට දැන් ගත්තොත් වරාය. ඔබතුමාලගේ මේ සෞභාග්‍ය දැක්මේ දැනට මෙහෙවුන් නොකර තිබෙන නැගෙනහිර පර්යන්තයේ මෙහෙවුන් නොපමාව ආරම්භ කර. එහි ඉතිරි කොටසද නොපමාව ඉදි කරනු ඇත. සෞභාග්‍ය දැක්ම පිටුව 58. අරකට අදාළයි. එතකොට ඒව කොහොමද අර සීනි අඩු වැඩි වෙන්නේ? තියෙන එකනේ මං අහන්නේ. එතකොට ඇයි ඒක මේ දාලා දුන්නේ නැත්තේ? ඇයි හරියට උණු කරලා නොදුන්නේ? ආන් ඒකයි ප්‍රශ්නේ. අබේගේ සීනි ටික Tamanda ගලප්පගත් එක ගැන නම් ඉතින් මට සතුටක් දැනෙනවා. මගේ පළවෙනි දේ තමයි ඔය කියන කිසි දෙයක් වෙලා නැහැ. අපි ඉතා පැහැදිලිව සෞභාග්‍යයේ දක්ම ක්‍රියාත්මක කරනවා. මම දන්න විදිහට එක අවස්ථාවකදී වනජීවී අමාත්‍යවරයා විසින් සමහර ගත්ත වැරදි තීන්දුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ වාද විවාද ඇති වුණා. ඊට පස්සේ ඒවා නිවැරදි කිරීම සඳහා කටයුතු කළා තියෙනවා. විල්පත්තු රක්ෂිතයටත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. ඒ ගැන සාහිතිකයක්. ඒක විල්පත්තු රක්ෂිතේ එහෙම වෙලා නැහනේ. බාධා කරන්නේ බාධා කරන්නේ මට ප්‍රශ්න අහන්න පුළුවන් තමයි. මෙතුමා කියන්නේ. අනේ යාගේ ප්‍රශ්න ටික ඔක්කොම අහන්න කියන්නේ. මම කැමති නෑ මම කැමති නෑ අනවශ්‍ය විදියට බාධා කරන්න. මට මගේ අවස්ථාව දෙන්න. ඔබතුමාගේ මෙමය. ඔබතුමාගේ ප්‍රශ්න නෑ මගේ ප්‍රශ්න අහනවා කියන්නේ මෙයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙවෙයිනේ මං එයා ප්‍රශ්නයක් ඇහුවා. මං ඒකට ආණ්ඩුව පැත්තෙන් උත්තරයක් දෙන්න. එතකොට මෙයාට දීපු විනාඩියට මම ප්‍රශ්න අහන්න ගියේ. ඒක ඔබතුමාට ප්‍රශ්න අහන්න ඉඩ තිබ්බා. ඒක කිසිම ගැටලුවක් නෑ. මම අහන්න ගියේ නැත්නම් මට 103 වැඩක් නැති හින්දා. හැබැයි මට මගේ කතාව කරන්න දෙන්න. ඒකෙදි මම දැන් විල්පත්තු ගැන ප්‍රශ්න ඇහුවා මම උත්තර දුන්නා. විනාඩි 7කම කාලය ලැබෙනවා. මේ ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු ලැබෙන කාලය අයින් කරනවා. ඒකට මම තියෙන ඔබතුමා කේන්ති ගන්න අවශ්‍ය නැහැ. නෑ අනේ කේන්ති වැඩසටහනේ ආකාරයට අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි අහන්න. හරි. අපි ඔබතුමාගේ අදහස් පළ කිරීමට යමු. අනවශ්‍ය බාධාවක් කරේ නැහැ. මම කැමති නෑ ඇත්තට මේකට මොකටද සංවේදී පරිසර කලාපයක් දැන් වෙච්ච පළවෙනි දේ තමයි අපි එලි කරන්න ගැසට් කරපු ඇයි කියලා. ඒක ගැසට් කරලා තියෙනවා. අපි ඒක අපේ නිලධාරීන් නෙවෙයි මේ ආණ්ඩුව එද්දී හිටියේ මේ හැම තැනම පත් කරේ විවිධ නිලධාරීන්. නිලධාරීන් නෙවෙයි ඔබතුමාලා කාලේ පෙරේදා උපැන්න සහතිකයක් පටලගෙන තිබුණා ඊයේ පෙරේදා. ඒවා අපේ වෙච්ච දේවල් නෙවෙයිනේ. එතකොට සමහර දේවල් අවුරුදු 5ක් තිස්සේ මේ කට්ටිය දාගත්ත නිලධාරීන් වික්‍රමසිංහ මහත්තයාගේ නිලධාරීන් විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. නමුත් අපි ඒවා ඒ මට්ටමේ තීරණ ආපුවාම අපි ඒවට ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කළ යුතු තැන් වෙනස් කරනවා. ඒ පිළිබඳව ඉතා පැහැදිලි සහතිකයක් අපි දෙනවා. විල්පත්තුව හෝ වේවා වරාය හෝ වේවා ඕනම තැනක අපේ ප්‍රතිපත්තියට පටහැනි ගැටුමක් එන හැම වෙලාවකම අපි ඒ ගැටුම ඇතුලේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන තැනක තමයි මේ ආණ්ඩුව ඉන්නේ. කිසිම අවස්ථාවක ඒක පාවලා දීලා කටයුතු කළා නැහැ. ඊළඟට කොරෝනා ගැන ආණ්ඩුවට ප්‍රශංසා කළා මේ മന്ത്രിතුමා. හැබැයි මේ മന്ത്രിතුමාගේ ප්‍රධාන ලේකම් කියනවා කොරෝනා ව්‍යාප්ත කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. හරි. එතකොට දැන් මේ රටේ ජනතාවට මම බාර කරනවා කවුරු කියන එක නිවැරදිද කියලා බාර ගන්න කියලා. ඊළඟට
MCC ගැන මට පොඩි අවස්ථාවක් දෙන්න ටිකක් අදහස් පළ කිරීමක් නම් ඔබතුමාට ඊළඟට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මොකක් හරි කියපුවාම ඒකට එයා හිනවා. දැන් මට මගේ කතා ටික කියන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමා ප්‍රශ්නයක් තියෙනවද මේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ දැන් ප්‍රධාන ලේකම් අපේ සහෝදරය ඇතුළු අපේ කණ්ඩායම ඒකට උත්තරයක් නේ ආගේ වටේ දෙන්න කියන්නේ. උත්තරයක් දෙනවා නම් ඔබතුමාට ඊළඟට අයියෝ කෙටි අවස්ථාවල අපි පැහැදිලි කරා ඔබතුමා නොදැක්කද කියලා මම අහන ප්‍රශ්නේ. නොදැක්කද අපි මේක සාධනීය ලෙස අගය කරනවා වගේම සාධනීය ලෙස අඩුපාඩු පෙන්වා දීපුක නොදැක්කද කියලා මම අහනවා. හරි හොඳයි. ඔව් මම දැක්කා සාධනීය කොයිතරම් සාධනීයද කිව්වොත් හරි ඒකට තුන උත්තරයක් දෙයි. මොකද දැන් මට කතා කරන්න දෙන්නේ නැහැ නේ. යාට ප්‍රශ්න අහන්න ඉතින් කොයිතරම් සාධනීය ලෙස කිව්වද කිව්වොත් මුලින්ම ආරක්ෂක හමුදාව මේ ව්‍යාපෘතියට සම්බන්ධ කරද්දී විජිත හේරත් මහත්තයා පුවත්පත් සාකච්ඡාවක් තියලා කියනවා ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි මානසිකත්වයක් හමුදා රාජ්‍යයක් හදන්න තමයි ඔය හමුදාව මේ වැඩේට සම්බන්ධ කරගන්නේ. ඒ කියන්නේ දොස්තරවරුන් දොස්තරවරු කරන්න ඕනේ වැඩේට හමුදාවට බාර දෙන්නේයි කියලා ප්‍රශ්න කරා. එහෙම ප්‍රශ්න කළා මේ මලමිනී දකින්න ආසාවෙන් හිටපු මිනිස්සු හරි මලමිනී මටින් දේශපාලනය කරන්න බලාගෙන හිටපු මිනිස්සු දෙවෙනි කොරෝනා රැල්ලක් ආවයි කියලා පොප්පියන චමත්කාරයෙන් මේ හිටපු මිනිස්සු අද මේ ලැජ්ජ නැතිකමද එහෙම නැත්නම් වෙන මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ කපන්න බැරි අත ඉමින්ට හදන එක. ඉතින් ඒ හින්දා ඔයිට වැඩිය මම උත්තර දෙන්න යන්නේ නැහැ ඒකට. ඊළඟට MCC ගිවිසුම. පළවෙනි එක තමයි MCC මුල් ගිවිසුම් දෙකම වික්‍රමසිංහ හාමු මහත්තයා අත්සන් කරද්දී නොදැක්ක වගේ හිටියා. අපි ආණ්ඩුව ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා කාශ්‍යප හාමුදුරුවන්ට ලිඛිතවත් පොරොන්දුවක් දුන්නා. ඒ වගේම ආණ්ඩුව ගුණවර්ධන ගුණරුවන් වාර්තාවේදීත් අපි ඒ වාර්තාවෙත් පැහැදිලිව ආණ්ඩුවට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා නිදහස් දින කතාවේදී එතුමා ඉතා පැහැදිලිව කිව්වා ලංකාවට හානි කර කිසිදු ගිවිසුමක් ලංකාවේ ස්වෛරීභාවයට හානි කරනවා නම් මොකක් හරි සංවිධානයක් ඒ සංවිධානයෙන් ඉවත් වීමටවත් දෙපාරක් හිතන්නේ නැහැ බලපෑම් කරනවා නම් ස්වෛරීභාවයට කියලා. ඒ නිසා ඉතා එඩිතර තැනක නිර්භීත තැනක අපි ඉන්නේ ආණ්ඩුව වශයෙන්. අපි කිසිම වෙලාවක මේ සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කළා නෙමෙයි අත්සන් කරනවා. හැබැයි අර මේක කමිටු දාලා ආපහු බලන එකත් අවශ්‍යද? අවශ්‍යයිනේ. මොකද දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපි ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා මේක මෙහෙම ඉරලා දැම්මයි කියලා ගිවිසුම අවලංගු වෙන්නේ නැහැ. මොකද මුල් ගිවිසුම් දෙකක් කලින් රජය අත්සන් කළා. මේ නොදැක්ක මහත්තුරු ඒ කාලේ කටවහගෙන හිටියට ගිවිසුම් දෙකක් අත්සන් කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මුලදී. එතකොට මේක රාජතාන්ත්‍රිකව මේ ප්‍රශ්නේ රටට බලපාන ආකාරය පිළිබඳව විද්වත් කමිටුවකින් වාර්තාවක් හෙළදරව් වෙන්න ඕනේ. ආණ්ඩුව පත් කරපු විද්වත් කමිටුවක වාර්තාවක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ කොහොමද අපිට බලපාන්නේ කියලා. එතකොට මේ මත පදනම්ව තමයි ආණ්ඩුවට තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ රාජතාන්ත්‍රිකව විසඳිය යුතු ආකාරයට ඇත්තටම කියනවා රාජතාන්ත්‍රිකව ඉරා දැමිය යුතු ආකාරයට මේ වාර්තාවෙන් ඉරා දාලා තියෙනවා. හරි. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධයෙන් බලන්න අවස්ථාවක් දෙන්න මේ මේක මෙහෙම ඔබතුමා මේ පැහැදිලි කිරීම ප්‍රශ්නට උත්තර දෙන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ. මට ප්‍රශ්න තියෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමාට අහන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක අයිතියක් තියෙනවා. ඒ අයිතිය මට දෙන්න. මම ආන්නේ දැන් ඔබතුමා කියනට විද්වත් කමිටුවක් මේකට පත් කරන්නේ මහාචාර්යවරුන් යුක්තව. ඒකේ වාර්තාව දුන්නා මේක මේ MCC ගිවිසුම ලංකාවට සුදුසු නෑ කියලා. ආපහු දේශපාලඥයෝ දාලා ආපහු ඒක සම්බන්ධයෙන් විද්වතුන් හදපු වාර්තාව ආපහු සමාලෝචනය කරන්නේ අපට හැඟෙනවා අපි අහන ප්‍රශ්නේ තමයි මේ කල්මරමින් මහමැතිවරණේ පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා කියන එක තමයි අපි කියන්නේ. ඒක එහෙමද නැද්ද? මහමැතිවරණේ පස්සේ සූදානම්ද මුසමිල් මෙතුණ අත්සන් කරන්න? මතකයි විජිත හේරත් මන්ත්‍රීතුමා මම මේ කට්ටියගේ හැඟීම් ගැන මේ කතා කරන්නේ. මෙයාට දැන් හැඟෙනවනේ අපි MCC අත්සන් කරනවා කියලා. LTT සංවිධානය සම්පූර්ණයෙන්ම මිනිස් පලිහක් විදියට එක කලාපයකට ඔය නන්දිකඩාල් කලාපෙට මිනිස් පලිහක් විදියට මිනිස්සු ටික අරගෙන ගියා. එතකොට ශ්‍රී ලංකා හමුදාව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරනවා අපි බරාවි ප්‍රහාර නවත්තනවා කියලා. එතකොට විජිත හේරත් මහත්තයා ප්‍රකාශ කරනවා හරි මයි ළඟ ගෙදර තියෙනවා මේ පේපර් කටින් එක විජිත හේරත් මහත්තයා ප්‍රකාශ කරනවා ඔන්න ජාත්‍යන්තර බලපෑම් හමුවේ ආණ්ඩුව යුද්ධය ආපස්සට හරවන්න යනවා හමුදාව ආපස්සට යන්න යනවා අකුලා ගන්න හදනවා මේ කට්ටියට දැනෙන විදිය එහෙමයි MCCත් එහෙමයි මේ කට්ටියට හැංගෙන්නේ දැනෙන්නේ ඉතින් එයාලට එහෙම හැංගෙනවා දැනෙනවා කියලා අපි ඒකට මොකද කරන්න කියන්නකෝ ඈ අපි මොකද කරන්නේ ඒක එයාගේ හැංගීම් දැනීම මට නැති කරන්න පුළුවන්ද ඒ කට්ටියට හැංගෙන දැනෙන විදිය
ඉතින් ඒක අපි මේ මෙතනින් උත්තර 100ක් දුන්නත් ඒ හැඟීම දැනීම නැති වෙන්නේ නැහැ. ඒක අපි ප්‍රායෝගිකව අපේ භාවිතාවේදී ඉදිරියෙන් පෙන්න. අනික ඒ කට්ටියට සැක ඇති වෙන්නත් එපයි. නැත්තම් ඡන්ද ටිකක් ඉතින් ගන්න මොකක් හරි කියන්නත් එපයි. ඒක මට තේරෙනවා. ඒකයි මම කියන්නේ වැඩි බාධා කරන්න එපා කියලා. ඒක මට තේරෙනවා. මේ ප්‍රශ්නේ මට තේරෙනවා. එතකොට මම මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ ඊළඟට ඔය නිදන් කඩපු අයට දෙවෙනි මනාප දෙන කතාවකුත් පහුගිය දවස්වල ගියා. ඉතින් ඒව ගැන නම් මම වැඩි කියන්න යන්නේ නැහැ. කොහොමදත් දැන් අපි ආණ්ඩුවක් වශයෙන් මට වෙලාව තියෙනවනේ. ඔව්. අපි ආණ්ඩුවක් වශයෙන් පළවෙනි දේ තමයි මේ රටේ මං කිව්වා වගේ කොරෝනා ඇතුලේ ඇති වෙලා තියෙන අභියෝගය, අර්බුදය අපි තේරුම් අරගෙන තියෙනවා. ඒ හින්දා සමහර ප්‍රශ්නවලට දැන් උදාහරණයක් තෙල් ප්‍රශ්නේ. අපි ආණ්ඩුවක් බඳුලා ගුණවර්ධන ඇමතුමා කිව්වා අපි වසරකට සැරයක් ලංකාවේ තෙල් වල මිල සමාලෝචනය කරලා මධ්‍යන්‍යාගයකට ගන්නවා. එතකොට මේ තෙල් වැඩි වුණත් අඩු වුණත් ඒ ගානම තමයි. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වුණත් අඩු වුණත් ඒ ගානම තමයි. එහෙම අලුත් ක්‍රමවේදයකට අපි අලුත් විදිහකට මේක හිතන්න කල්පනා කරනවා. ඊට අමතරව ලෝකෙම මුණ දීලා තියෙන අර්බුදයේ ගැඹුරත් අපි තේරුම් ගන්න ඕනේ. පහුගිය මාස 6 විතරක් ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා කෝටි 6කට වැඩිය නැති වෙනවා. තිබ්බ රැකියා. හරි. එතකොට දැන් විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම මේ කට්ටිය 18000ක් බාර ගන්නවා කිව්වා. 20000ක් බාර ගන්නවා කිව්වා. මම කියන්නේ මේ මිනිස්සු බොළඳ වෙන්න ඕනේ. ඒ වුණාට ටිකක් ගැඹුරින් හිතලා සමහර දේවල් වලදී අපි කල්පනා කිරීමේ වගකීම රජයට තියෙනවා. 445ක් ආවා කුවේට් වලින්. ඒ කුවේට් වලින් ආපු අයගෙන් 95%ක්ම ආසාදිත වුණා. දැන් අපි හිතමු ජනතා විමුක්ති පෙරමුණ 20000ක් බාර ගන්නවා. ඒකෙන් 90%ක් ආසාදිත වුණොත් රෝගීන් 18000ක්. අපේ රෝහල් පද්ධතියට දරන්න පුළුවන්ද? අපේ රෝහල් පද්ධතියට දරන්න පුළුවන්ද? එතකොට මේ කට්ටිය කියනවා අපි 20000කට දෙනවා මේ නිරෝධායන පහසුකම්. නිරෝධායන පහසුකම් නම් අපි ගෙවල් වල දීලා හරි වෙන ගෙවල් වල ඉන්න. හැබැයි ඔවුන් යම් ප්‍රමාණයකට ආසාදිත වුණොත් අද අපේ රෝහල් පද්ධතිය කෙනෙකුට කියන්න පුළුවන් අවුරුදු 72ක් තිස්සේ මේ හැදිච්ච රෝහල් පද්ධතිය ඒවයි කිව්වට දැන් මේ තියෙන යථාර්ථය අපි පිළිගන්නවා. අවසන් කරමු. අපේ රෝහල් පද්ධතියට රෝගීන් 18000ක් කොහොමද දරන්නේ? එකවර. ඒ හින්දා සමහර දේවල් කියන්න පුළුවන්. ඒ කිව්වට ඒවා යථාර්ථවාදී නෑ. ඒ නිසා තමයි මම මේ කිව්වේ ආණ්ඩුවක් විදියට රටේ සෞඛ්‍ය පද්ධතිය ගැනත් හිතලා. අපි දැනට 20000කට වැඩිය ගෙනල්ලා තියෙනවා. අවසන් කරමු. ඒ විතරක් නෙවෙයි. අනිත් දැන් මේක ඇත්තටම කන්දකාඩු පොකුර වර්ධනය වුණු නිසා තමයි අපිට මේ පිටවටින් ගේන අය ගේන්න බැරි වුණේ. නමුත් අපි ඉතා පැහැදිලිව අනිද්දා දිනයේ සිට නැවත ශ්‍රී ලංකාවට පිරිස ගෙන්න ගන්නවා. මේක පියවරෙන් පියවර ගෙන්නවා සියලු ශ්‍රී ලාංකිකයන්. අපි සමානව සලකනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ එහෙදි මිය ගිය මිනිස්සුන්ව අපි මෙහි ඉඳන් කොහොමද ආරක්ෂා කරන්න කියලා. හොඳයි. හරි මේ අභූත චෝදනා. කෙසේ වෙතත් මම විශ්වාස කරනවා මේ අභූත චෝදනා හමුවේ අපේ රජයක් වශයෙන් ඒ කියන්නේ අද විපක්ෂේ නම් මට තේරෙන විදිහට කේන්ද්‍රීය ප්‍රශ්න වලට නෙවෙයි උත්තර දෙන්නේ. ඉතා පැහැදිලිව අවටියල් ප්‍රශ්න අර ගමේ භාෂාවෙන් කියනවා නම් නමුත් අපි රජයක් විදිහට පැහැදිලි නිශ්චිත ප්‍රතිපත්තියක ගමනක් යනවා. ඒක කිසිසේත්ම බිඳින්න අවස්ථාවක් දීලා නැහැ. බොහොම ස්තුතියි දෙවෙනි වටේ අදහස් පළ කිරීම වෙනුවෙන්. විමලි දිසානායක මැතිතුමනි මේ නැගුණු ප්‍රශ්න වලට අමතරව දැන් ඔබතුමන්ලගේ ඇතුළත් පොඩි අරුබුද ටිකක් තියෙනවද කියලා හිතෙනවා. සමහර වෙලාවලදී සමහර අපේක්ෂිකාවන් කියපු කතා සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ නායකයෝ විවේචනය කරනවා. සමහර අපේක්ෂකයෝ කියපු කතා සම්බන්ධයෙන් දැන් විශේෂයෙන්ම විමල් වීරවංශ මහතුමන් ප්‍රකාශ කර තිබුණා. අපේ ඒ කාලේ තිබිච්ච වැරදි ආයෙ වෙන්න දෙන්න බෑ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කඳවුර ඇතුලේ කියලා. ඇතුලේ ගැටලු තියෙනවද? මත තියෙනවා. ඒකට ගැටලු කියලා කියන්න බෑ. මත තියෙනවා විවිධ මත බල කරනවා. දැන් එකම සමාන අදහස් දරනයි නෙවෙයි ආණ්ඩු කරන්නේ. නිදහස් පක්ෂයට ප්‍රහාර එල්ල වෙනවා. ඔව් නෑ එකම පක්ෂයත් එහෙම සමාන මත දරන්නේ නෑනේ. ඉතින් දැන් ඔය පක්ෂ කැඩිලා අලුත් ඒවා ඇදිලා ඔය එක්සත් ජාතික පක්ෂ කැඩිලා අපි ශ්‍රී ලංකාවේ කියන කැඩිලා දැන් ජනතා කැඩිලා ඔය ඇමිභාව කැඩලා යන්නේ ඒ තමයි සාමාන්‍ය දේ. ඉතින් මට තියෙනවා මේක කැඩෙන ධර්මයේ මතයක් නෙමෙයි. අපි ඒක අභ්‍යන්තර බොහෝට විශ්ස ගන්නවා. මට තියෙන අපේ සහෝදර සමන්ත විද්‍යාරත්න මැතිතුමා පස්ස ගණනාවක් මතු කරා. දැන් අර බුවනකබා රජුරුවන්ගේ රාජසභා මණ්ඩපේ කැඩුවා. ඒක දැන් මුදලාලි කෙනෙක්ගේ පුතෙක්ගේ එකක් කියලා කිව්වයි කියලා. අද තමුන්නාස්සලා මාධ්‍ය පරිහරණය කරා නම්
අපේ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා සියලු උපදෙස් දීලා තියෙනවා. සැකකරුවන්, වර්ධිකරුවන් අත්අඩංගුවට ගන්න අවශ්‍ය පියවර ගන්න කියලා එතුමා උපදෙස් දුන්නා සියලු ආයතන වලට. එතකොට එම කවුරුත් මේ ආණ්ඩුවේ මට මතකයි විමල් විවරන් සමිතුමා ඔය සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කළා. බරපතල විවේචනයක් කරා. මම පුජ්‍යලිකවත් මම මේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ අපේක්ෂක විදිහට මම කියන්නේ ඒ ක්‍රියාව අපි අනුමත කරන්නේ නැහැ. කොට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කඩපු කෙනෙකුගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියන තරම නෑ ඒක අපි පිළිගන්නේ නැහැ නේ. එයාගේ මතයනේ. ඒක කාගේ මතයක් නේ. ඉතින් කවුරු හරි මොකක් හරි එකක් රණ්ඩු වෙලා දැන් මම මේ සමන්ත විද්‍යාරත්න මහත්තයා කියන ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණේ අදහස් කියලා පිළිගන්නේ නැහැ නේ. ඒක මොකද පුජ්‍යලික අදහසක් තියෙන්න පුළුවන්. එතකොට ඔබතුමා කියන්නේ අර ජනාධිපතිතුමා දක්වපු මතයත් එතකොට ඒක එතුමා ජනාධිපතිතුමා කියලා නැහැ කවුරුත් ආරක්ෂා කරන්න කියලා. නෑ බුවෙනක කියන්නේ මේ හෝටලේ අයිතිකාරක පුතා කියන එක. එයාගේ මේකක් කියන එක. නෑ හරි බුවනක කියලා ඉන්නවනේ. දැන් කී දෙනෙක් ඉන්නවද බුවනක බාහුලා? පච්ච බාහුලා, පිටි බාහුලා, බුවනක බාහුලා. ඊට කොච්චර කියලා සහෝදරයා ඔය ගණන් ගන්න එපා. දැන් මේ ඊළඟට තමයි අර ක්‍රීඩා පිටියක් හදන්න මිලියන 80000ක් වෙන් කරුවා කියලා. ඉතින් මේ එහෙම අපි හදලා නැහැ නේ තාවර. එහෙම හදන්නේ නැහැ කියලා ආණ්ඩුව ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ නැහැ කියන එක ආපහු මත කරනවා. කාට හරි මං කියන්නේ බන්දුලුගම හැමතුමාට තමන්ගේ දිස්ත්‍රික්කය හොඳ ක්‍රීඩා පිටියක් හදාගන්න ඕන වෙලා ඇති. ඒක වෙන දෙයක් නේද? අපේ දිස්ත්‍රික්කේ අපි ක්‍රීඩා පිටියක් මේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් නැහැ. අපි හදාගන්න කැමති හැබැයි 80 මිලියන 80000ක් ගණන් කරලා නෙවෙයි. මගේ අපිට ගැලපෙන එකක් අම්පාට ගැලපෙන එකක්. එයාගේ අදහස් තියෙන්න පුළුවන්. විවිධ ආසාවල් තියෙනවා, දොළදුක් තියෙනවා, එක එකකට දොළදුක් හැදෙන එක එක විදිහට හැදෙන. අර ගර්භණී සමයේදී මේකත් එක දොළදුකක්. ඒ නමුත් ඒක ආණ්ඩුව විදිහට ප්‍රතික්ෂේප කරානේ. ඒක හදන්නේ නැහැ කියලා. දැන් වෙරළ වැඩේ ඒක පරීක්ෂණ යනවානේ. ඒක එතන වැරදි කියලා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ කිව්වේ මේ ක්‍රියාවලිය වැරදි කියලා. දැන් ඊළඟට කිව්වා මේ මහා බැංකුව රකමට අපි මොකද කරන්න කියලා. අපි කොමිසමක් දාලා කරුණු විමසලා මේ යන්නේ ඒවනේ ඉන්න. දැන් විල්පත්යේ ප්‍රශ්නේ දැන් මුකුත් කරන්නේ නැහැ කියලා. දැන් මේ රිෂාඩ් බල්දියම්තුමාගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන රිෂාඩ් බල්දියම්තුමා රාජ් පොලිසිය කරලා ප්‍රශ්න කරලා මේ මොනවද අපි කරන්නේ නාටකවත්ද? අර පෞගි ආණ්ඩුව කරපුවා මේ නාටක නටන්නේ නැහැ අපි. නාටක නටන්නේ අපි යන්නේ. අපි මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න. ඊළඟට කිව්වා මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබුණ ඉඩම් ටික අරගෙන විදේශිකයන්ට විකුණනවා කියලා. මම කියන්න කැමති එතුමා අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමාට මේ ඉල්ලීම කරන්න මුල් වෙච්ච මිනිහා මම. එක මුල් වෙච්ච මිනිහෙක් මම. තිරුකුණාමලේ අපේ පුංචි නිලමැතිතුමා, පොළොන්නරුවේ රොෂාන් වර්සිංහ මැතිතුමා, එතකොට මොණරාගල විත බේරුගොඩ මැතිතුමා. ඇයි 2001 දී මේ රටේ තිබුණු අවශේෂ හැලා ඉඩම් කියන ඒවා තිබුණේ ප්‍රාදේශීය ලේකම්වරු යටතේ. ඒ සියල්ල පවරා ගත්තා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හිතෝ විදියට. දැන් මොකද වෙලා තියෙන්නේ? අර මේ වගා ඒවා ඊළඟ වගා කරපු මිනිස්සු කන්න නැහැ. ඉන්න විදියට දැන් මෙතුමා ගන්න පහළ ඌවේ මොණරාගල 1954 ඉඳලා වගා කරපු ඉඩම් ටික මිනිස්සු අන්නාසි වල දුඩන් වල පොල් වල එක්කම ඇවිල්ලා මිය පෙර මේ ළඟ දවස් ගාලා වන ජීවිත පාසු නිලධාරි අන්නාසි වතු පිටින් කපලම කේල්දත් පතුරු ගාලා. ඒ කේන්තියත් එක්ක ඇවිසිට කාරණයක් තමයි මෙතින් මටත් එහෙමයි. පෞගේ කාල සීමාව තුළ ඉතිහාසයේ යුද්ධ කාල සීමාව තුළ යුද්ධ නිසා කැලේට යන්න බැරුණා. ඒ කැලේට නෙමෙයි ඒ ඉඩම් වලට යන්න බැහැ. ඒ මිනිස්සු අතහැරලා ඉඳලා යුද්ධේ වුණාම ඉඩමට යනකොට ඉඩම වන සංරක්ෂණය අල්ලගෙන. වන ජීවිතය අල්ලගෙන. ඒ මිනිස්සු තුළ එකම ජීවත් වෙන මහ පොළොව. මම දන්නේ සමථ විද්‍යාරත්න මහත්තයා කොහොමද කරනවද කියලා. එකම දේ මහ පොළොව වෙන මොකොත් නැහැ. දැන් ඒ මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැහැ. ඒක මේ ඔබතුමා දන්නවා දැන් ඔය 5/2001 චක්‍රලයකට අනුව මිනිස්සු භුක්ති විඳින ඉඩම් මිනිස්සුන්ට අවශ්‍ය ඉඩම් ගන්න ක්‍රමවේදයක් ඒ චක්‍රලයේ තිබ්බා. ඒක සම්පූර්ණ අහුරලා තිබුණේ නැහැ. ඒක ටිකක් පොඩි ක්‍රියාවලිය දිගකමක් තිබුණා. ඔබතුමා කියනවා වගේ මමත් පිළිගන්නවා. දැන් අපේ ප්‍රදේශවලත් බදුල්ල දිස්ත්‍රික්කෙත් මම යන්නේ. ඔය මිනිස්සුන්ගේ ඉඩම් ඔය විදිහට වන සංරක්ෂණ ඔය කියන කැලෑවලට ගියා. ඒකත් අපිත් විරුද්ධ වුණා මිනිස්සුන්ගේ ඉඩම් මිනිස්සුන්ට දෙන්න ඕනි කියලා. නමුත් මේකේ අවශේෂ කැලෑ කියන එකට වන සංරක්ෂණයේ මේ රක්ෂිත ආසන්නයේ තියෙන ඉඩම් පවා රක්ෂිත විය යුතු ඉඩම් පවා මේකෙන් පිටට ගියා. ඒකයි බරපතල කාරණේ. ඒක පාරිසරික ප්‍රශ්නයක්. දැන් මන්ත්‍රීතුමා මම මේ සාකච්ඡාවේ හිටියා. මේ සාකච්ඡාව කරද්දී මං හිටියා. ඒ වෙලාවේ සාකච්ඡා වුණේ ඒ
මේකෙන් වන සංරක්ෂණයට වන ජීවිත දෙන්න තියෙන ඉඩනු. මිනිස්සුන්ට නිදහස් කළ හැකි ඉඩනු වෙන්කොට නැවත අපි ගැසට් නිවේදනයක් දාමු කියලා. ඉතින් තමුන්නාසලා අර හිතන එකම කියන්න එපා. ඇත්ත ඒක නෙමෙයි. මම ඒ සාකච්ඡා හිතුව මිනිහ. ඒ තීන්දුව ගන්න එකට බලපෑම් කරපු මිනිහෙක් මම. මේ දසදහස් ගණන් මේ රටේ අහිංසක ගොවියෝ වගා කරපු ඉඩම් විවිධ අය වෙල මායින් දාලා හිතුව විදියට මායින් දාලා අල්ලගත්තා. දැන් මෙතන ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න දෙයක් නැහැ. සමහර තැන්වල මේ ගෙදර මේ එතන බලපත්‍රය තියෙනවා. ඒ බලපත්‍රේ මැදින් ගාලා වැසිකිලි තියෙන වර්ෂණක්තනේ. වැසිකිලි යන්න වර්ෂණක්තේ ආණ්ඩුව. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒකට විසුමක් විදිහට මේ යෝජනාව අපි ගෙනාවේ. ඊළඟට දැන් කියනවා මේ කරුණට ඇමතිකම් දෙනවා කියලා. දැන් අප්පා කවුද කරුණට ඇමතිකම් දෙන්නේ? කරුණ පාර්ලිමේන්තුවෙන්ට ඇමතිකම් දෙන්නේ. ඉතින් මම කියන්නේ අපේ මේ මුසම්මිල් දවදර කියන ඔබතුමා හිතන හිතනවා කියන්න එපා. එහෙනම් මෙහෙම කරන්න මම හිතන දේ කියන්නේ නැහැ. ඔබතුමා පැහැදිලිව රටට කියන්නේ නම් කරුණට ඇමතිකමක් දෙන්නේ නැහැ කියලා. මම පැහැදිලිව කියන්න කැමතියි. කරුණා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන්. මම මේ රටට කියන්නේ. ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ විදිහටම ගණන් හදුවොත් ජනතා විමුක්තිය කවුරුත් පාර්ලිමේන්තුවෙන් බෑ. පාර්ලිමේන්තුවේ බෝම්බ ගාපු වක්තියක් මේක. හරි? අර කීර්ති අබේක්‍රම මන්ත්‍රියා මරුණ ජනතා විමුක්තිය හපු බෝම්බෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. මකුණෙක් කාලා නෙමෙයිනේ. බෝම්බය කාලා මරුනේ. ඒ නිසා කරුණා අම්මා නිත්‍යාසේ යම් වැඩි කරන අපි එකඟ වෙන්නේ නැහැ. හැබැයි ත්‍රස්තවාදී අතහැරලා කරුණා අම්මාලා ආණ්ඩුවේ හමුදාවට සහාය දීලා ඒ LTT පරාජය කරන එක ත්‍රස්තවාදයේ ප්‍රතික්ෂේප කරලා LTT විනාශ කළ යුතු කියපු නිසා තමයි කරුණා අම්මා නිතන්ට ආවේ. එතනට ආවේ. අපි ඇමතිකම් දෙන්න. එයා දිනන්න බෑ. අහපු ප්‍රශ්නෙට නෑ මම උත්තරේ දෙන්න. කරුණා අම්මාන් අම්පාරෙන් ඡන්දිල්ලන්නේ මගේ දික්කන්නේ. කරුණා අම්මාන් දින්නව නැද්ද කියලා මට හොඳටම තේරෙනවා. ඒ නිසා තමුන්නාස් කියන පස්සේ කවදාත් තන නගින්නේ නැත. පරදිනවා නේද? නෑ මම දන්නේ මං තන නොනගි උත්තරේ. අර පාර්ලිමේන්තුවේ ඇමතිවරු දෙන ඒ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ තන නොනගි. හරි. ඊළඟට වරාය විකුණන්නේ නැත. නැත්තමයි. විකුණන්නේ නැත. ඒ වගේම අර මේ ගිවිසුම මේ MCC ගිවිසුම ඒක ගන්නෙත් නැත. ගන්නෙත් නැත. තමුන්නාතර බය වෙන්න එපා. ඒක නේ හරි තමුන්නාතර ඒ කාලේ ගැන කිව්වේ නෑ. දැන් ලංකාවේ පුරවැසියෝ විදේශවල ඉන්නවා ගෙන්න ගන්නේ නැහැ කියනවා. ලංකාවේ පුරවැසියෝ නෙවෙයි ජනාධිපතිතුමාගේ පුතා ඉන්නේ කොරෝනා තියෙන රටේ ඇමරිකාවේ. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නෝනයි ළමයිනු ඉන්නේ කොරෝනා තියෙන ඇමරිකාවේ. ඉතින් ඒගොල්ලොත් ඉන්නවා. නමුත් ලංකාවට මේ අය ගෙන්නන්න ඕන කියලා ඔය කවුරුත් කියන්නේ ඉස්සලා පුළුවන් ඔක්කොම ගෙන්න ගත්තා. අර මෙතුමා උත්තරේ දුන්නා වගේ ලොකු ප්‍රශ්නයක් එනවානේ. දැන් මෙතුමාලාට මනෝරාජිකව කියනවා දැන් උන්න මේක මොකියද බෑනේ 71 මනෝරාජිකයි ආණ්ඩුව ගාලා පිටතට හෙත්තු කරා ඇල්ලුවා ආණ්ඩුව කියලා දක්කන් ගියා 88 සන මේ මොඩකම ආයි කියලා අපිට මේගොල්ලෝ මාවත් මරනවා විශ්වවිද්‍යාලේ ගන්නවා මරන්නම එළිවා මම මොන වරදක් කරාද ආයිසකම ඔය ගෙවන මදුරෙක්ම මරලා මාව මරලා හරි ඉතින් ඒ නිසා මේ විදියට මේ හිතේවා කියන්න එපා. පිට රටින් ගේන්න පුළුවන් ප්‍රමාණය අපි අරගෙන එනවා. හැබැයි අර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අරගෙන එනවා. රාජ්‍යපති මේ 12 ලක්ෂයක් පිට රටේ ඉන්නවා. ඔව් අර ජනාධිපතිතුමාගේ පුතාටයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දරුවන්ටයි තියෙනවට වැඩිය ප්‍රශ්නයක් කුවේට් වල ජෝර්දාන් වල ලෙබනන් වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මම පිළිගන්නවා. නමුත් අරහෙත් ඉන්නවනේ. අරහෙත් කොරෝනාවේ වැඩියෙන් මැරෙන්නේ ඇමරිකාවනේ. කොරෝනාවේ වැඩියෙන් මැරෙන්නේ ඇමරිකාවේ. මට මේ ලහිද්දාක මගේ මිත්‍රෙක් කතා කරලා කිව්වා මාව පුළුවන් ලංකාවට ගෙන්න ගන්න කියලා. මං කිව්වා මට ඒ අපංගම කරන්න බෑ කියලා. නෑ විමලට මහත්තයා එතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ජෝර්දාන් සේවකෝ එළියට දාලා තියෙන්නේ. ඒ කට්ටිය ගිවිසුම් කාලේ ඉවර වෙලා තියෙන්නේ. කුවේට් වල ඉන්නවා. සෞදි වලත් ඉන්නවා. කුවේට් වලත් ඉන්නවා. සෞදි වලත් ඉන්නවා. එතකොට අපිට වගකීම සෞදියෙත් එහෙමයි. ඒ වගකීම අපි දැරිය යුතුයි. වගකීම බෑරෙන්න බෑ. වගකීම බෑරෙන්න. ඒක දැරිය යුතුයි. හැබැයි ප්‍රායෝගිකව කළ හැකි නොහැකි දේ තියෙනවානේ. තමුන්නාස්ලාට වගේ මනෝරාජික වෙන්න බෑ අපිට. නෑ මෙතන මනෝරාජික යථාර්ථයක් වෙන්න බෑ. යථාර්ථයේ සංජානනය කළ යුතුයි. ඔව් නෑ මනෝරාජික කතාව ඔබතුමාලා කතාවක්. නෑ නෑ ඒක ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් අපි යෝජනා කළා. ඒකට ඉතින් ඔබතුමාලා සූදානම් කරන්න දෙන්නේ නෑ. මේ විදියට ගෙනල්ලා අපි ගේනවානේ. දැන් අනිත් දවසලා අපහු පටන් ගන්නවානේ. ඇයි ඒ? මෙතන පොකුරක් කළා දහස් ගණක් ආවා. මේගොල්ලෝ ඔක්කොම කටහරම් බලා ඉන්නවා කොරෝනා වලින් මේක බේරෙයිද කියලා. ඇයි ඒ? මොකක් හරි මත අරටිකාරි ගෙනල්ලා මේක නැත්තට නැති වෙනවා හරි කැමති. පඳුරුත් ගැට ගැහුවත් දන්නේ කොහට. හොඳයි අපි මේ අවසාන වශයෙන් අර දුවල පැත්තෙන් කිවිච්ච කතාවකුත් තියෙනවා මේ ජාතික ආණ්ඩුවකට වගේ එකට යන්න බලාපොරොත්තුවක් තියෙනවද ඉස්සරහට? අපි හිතනවා 150 ගන්න පුළුවන් වෙයි කියලා අපිට.
ඒ නිසා චාමර මං හිතන්නේ එවැනි අවස්ථාවක් එයි කියලා. මොකද මේ වෙන දේ යනවා. මොකද මේ ඇත්තටම සමත් සහෝදරයා අපේ කවුද අනුර කුමාර සහෝදරයා ඒගොල්ලෝ එක මගේ හොඳ මිත්‍රකමක් තියෙනවා. ඉස්සර මම මෙතුමා මට මතකයි 2008 9 දකුණු පළාත් මැතිවරණ අම්බලන්තර වේදිකාව කතා කරනවා. මම මෙතනදී මං ඉතින් වේදිකාව වැලා මේ වේදිකාව ළඟට ඇවිල්ලා ඔබතුමාගේ එලාගේ ස්ථාවකෙක් වුණා. මං අයියෙන් ඉනවන ඔබතුමා කියපුවට මාර ඉලෙදර කතා කියන්නේ. ඇත්තේ විලුට ඒ වාසන නෙමෙයි කිව්වේ ඇත්තට මං ශ්‍රාවකෙක් වෙලා හිටියා මෙතුමා කතා. පැයකට ආසන්න කාලෙ මං එතන අහගෙන හිටියා. කවුරුත් මං හඳුරුවේ නැහැ වෙලා මං අහගෙන හිටියා. ඒක දැන් මේ ලස්සන කතා වගේ නෙවෙයි ප්‍රායෝගික කරන දේවල්. ප්‍රායෝගික කරන නිසා මෙතන මේ අය තව ටිකක් වැඩියෙන් පාලනය දෙන එක හොඳයි. නමුත් මේ දරේ බැරි වෙයි වගේ. මට බෙන් බැරි වෙයි. ඒ නිසා ඒ කොමාගේ මන්ත්‍රී දුර ටික 150 පණී කියලා මට ටිකක් බයම කියලා කිසිම නැහැ උඩට යන එක හොඳ නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. බලයක් ලැබෙන්න හොඳ නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. දෙවෙනි රටේ අදහස් පළ කිරීම වෙනුවෙන් අප විශේෂයෙන් කිව යුතුයි සමගි ජන බලවේගයේ මුජබර් රහ්මාන් මන්ත්‍රීවරයාට අපි ආරාධනා කරා. නමුත් ඔවුන් පැමිණියේ නැහැ. ඒ කාරණා අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි. කර්ණකාර අවසන් වටය අපි ආරම්භ කරන්නේ. දැන් විපක්ෂයේ මතවාදය හා අවසන් වටය විපක්ෂ මතවාදය හා සම්බන්ධයෙන් මෙතුමා පමණක් සිටින නිසා අපි එතුමාට වැඩිපුර කාලයක් මේ වටය තුලදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසන් වටයේදී අපි විශේෂ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන චෝදනාවලටත් වැඩිය ඔබතුමන්ලාගේ බාලය ලැබුණොත් ඔබතුමන්ලා කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල. ඔව් චාමර මට අර පැන නැගුණු ප්‍රශ්න කිහිපයටත් පිළිතුරු දෙමින් මම ඔබ නැගූ ප්‍රශ්නයට යන්නම්. කොමනවත් අද විපක්ෂ නියෝජනය කරමින් මම විතරයි ඉන්නේ. මෙතුමා අද ආවේ නැහැ. එහෙනම් ආණ්ඩු පක්ෂ දෙදෙනෙකුගේ ප්‍රශ්න වලට සහ ප්‍රශ්න අහන්න ගිහිල්ලා ලැබිච්ච අතුරු ප්‍රශ්න විශාල තොගයක් තියෙනවා. එහෙනම් ඒ සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වැඩසටහනේ තියෙන්නේ මේ පැත්තෙන් අවසන් කරනකොට ඊළඟ අවස්ථාව අර පැත්තට දීලා ආපහු විපක්ෂයට අවස්ථාවක් දෙනවා. ඉතින් මම ඔබෙන් ඉල්ලුවත් ඒ අවස්ථාව දෙන්න කියලා. නමුත් මේ පැත්තේ එකඟතාවයක් නැතිද මට ඔබතුමාට සාධාරණ කාලයක් දෙන්න. අපි වැඩිපුර කාලයක් ඔබතුමාට ලබා දෙන්න. එකඟතාවයේ පරිදි මෙතුමා ඉවරනාට පස්සේ මට ආපහු විනාඩි දෙකක් කාලයක් දෙන්නයි එකඟුනේ. ඒක විදිහට කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එකඟතාවයට අනුව කොමනවත් අපි මතක් කරන්න කැමතියි. නෑ දැන් එකඟතාවයට ආවේ එහෙම නිස්සාර. නෑ ඒකට මම එකඟුන්නේ නැහැ. මම කිව්වේ ඔබතුමාට අවශ්‍ය අපි මෙහෙමයි. කාලය දෙන්න ඔබතුමා එකඟ වෙන්න හරි අපි ගැටුමකට නොයා ගැටුමකට නොයා හොඳයි. ඔබතුමාට අවශ්‍ය ප්‍රමාණය කාලේ අවශ්‍ය නෑ ඒක ඔබතුමා කාලේ දෙන්න ඕනේ නෑ. මෙතන කාලේ දෙයි. හරි මම කාලේ දෙන්න ඕනේ නෑ. හරි මන්තුමනේ අපි මේක නෑ අපි මට කියන්නේ ඉස්සෙල්ලා කොහොමද වෙන්නේ? එකඟතාවයේ උනේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ. මම කතා කරලා එහා පැත්තට යනවා. ආපහු ඊට පස්සේ මට විනාඩි දෙකක් දෙනවා. ඒක න්යාය ඒක. නෑ මෙහෙම කරමු. අපි ඔබතුමාට වැඩිපුර කාලයක් ලබා දෙන්න. නෑ ඒකට සාධාරණ නෑ මෙහෙමයි. යම් ආකාරයකින් චෝදනා මේ පුටු දෙකේම වාඩි වෙන්න බෑනේ. ඔව් මම නෑ පුටු දෙකේ ඔබතුමා මෙහෙම කරමු මන්තුමනේ මෙහෙම කරමු. මේ ඔබතුමාලත් එකක වෙයි කියලා විශ්වාස කරනවා. දැන් මොකද යම් ආකාරයකින් විපක්ෂයෙන්ට ඔබතුමාලා නම් සඳහන් කළේ චෝදනාවක් කළොත් මුජිබර් රහ්මාන්නේ නෑ ඒ ඔව් එතුමාගේ නොපැමිණීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි ඒක සැලසුම් කර නොදන්න කාරණයක්. කියන්නේ අපි ආණ්ඩුවේ ප්‍රතිපත්ති කියන්නේ. හරි ඔබතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට මෙයා නැවත උත්තර දෙන්න ඕනේ. එයා ගැන මොන හරි අන්න ඒක තමයි අපි කියන්නේ. ඔයා ගැන මගේ ප්‍රශ්නේ නෑ මන්තුමනේ මෙහෙමයි සමතමන්තුනේ. ඔබතුමා සම්බන්ධයෙන් යම් චෝදනාවක් සඳහන් කළා ඔබතුමාගේ පක්ෂය සම්බන්ධයෙන් චෝදනාවක් කළොත් අපි ඔබතුමාට කාලයක් දෙන්න. අපිට පැනනගෙන ප්‍රශ්නයක් තියෙනවා. අපිට කාලයක් දෙන්න. හොඳයි බොහොම ස්තුතියි. අපි ඉස්සල වටේ නගපු ප්‍රශ්න වලට අපි දැක්කේ නිකන් වෙනත් නිකන් අර පන්දුවට නිකන් නිදල් යන්න දීලා සමහරව ප්‍රහාර එල්ල කරන්නේ නැතුව වෙන වෙනේවා දාලා මේක ලිස්සා යන ස්වභාවයක් අපිට පේනවා. අපි ප්‍රශ්න කරේ ජනතාවගේ පැත්තෙන් ඉඳන් ප්‍රශ්න කරා. සාධාරණ ලෙස ප්‍රශ්න කරා. ඒවට ඉතින් අපි දකිනවා සමහරලාට අර උත්තර දෙන්න බැරි නම් සමහර මේ 88 89 71 පරණේ වගේ එනවා. ඉතින් ලොකු විවාදේ. ඒවත් ගේන්න ඕනේ. ඒවා කිසි ගැටලුවක් නැහැ. පොඩි බාධාවක් විතරක් බාධානේ. මම කියන්නේ මේවට බාධා කරන්න බෑ. ඔව් මේකට මැදිහත් තීම් නෑ මන්තුමනේ. කරුණාම්මාන්ගේ කේස් එකත් පරණ හරි කරුණාම්මාන්ගේ පරණ කේස් එක නෑ. මේ මැතිවරණය වෙච්ච සිද්ධිනේ කියන්නේ. නෑ මේ මැතිවරණ වේදිකාව වෙච්ච සිදුවීම් ඒක කිව්වේ. ඒ කාලේ සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග බොහෝ දේවල් අරගෙන තියෙනවා. මිනිසුන් සමහර ජීවිතුන් අතරත් නැතුව තියෙනවා. ඒවට වෙනම උත්තර දිය යුතු තිබෙනවා. අනිත් පැත්තෙන් දැක්කා ප්‍රායෝගික වෙන්නේ මේක ප්‍රායෝගික නෑ මෙහෙම කියලා ප්‍රශ්න ලිස්සනවා. ඉතින් අපේ රටේ වැසියෝ විදේශ රටවල් වල මැරෙද්දී අපිට ඒන ඔක්කොම බෝම්බකාරයෝ කියලා සලකලා ඒකම එන්නේ ඔක්කොම එන්නේ කොරෝනා වෛරස් එක අරන් කියලා සලකලා මෙහෙ ඉඳන් යාර හිතලු හදලා එහෙම තීන්දුව ගන්න එක සාධාරණත් නෑනේ. අනිත් එක ඒ ඔක්කොම කොරෝනා රෝගීන් කියලා අපිට කියන්නත් බෑනේ. ඒකට ගෙන්නලා අපිත් ප්‍රායෝගික නැතුව නෙවෙයි. අපිත් ආණ්ඩුවට යෝජනා කරේ අපි 20000ක් බාර ගන්නවා. නිරෝධායන කටයුතු වලට අවශ්‍ය යටිතල පහසුකම් දෙන්නම්. සෞඛ්‍ය අංශයකට මුල් කරන්න. මොකද ඒ ඔක්කොම කාර්යයන් අපිට කරන්න බෑ.
ඒවා දීපයකට නොකරපු එකේ වඩුපාඩු එහෙම වහගන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි මෙතුමා නගපු තර්කයක් තිබුණා. ඔබතුමා යම් විදියකින් 18000ක් විතර ආසාදිත වුණු රෝහල් පද්ධතිය කොහොමද දරාගන්නේ කියන එක. එතුමාම කියපු විදියට හිතනවා එහෙම එතුමා. එතුමා හිතනවා එන ඔක්කොම කොරෝනා හැදිලා එන්නේ කියලා. එහෙම හිතන්න බෑනේ. එක්කම කොරෝනා හැදිලා එනවා කියලා හිතන්න බෑ. අපි හිතුව හැදුනා කියලා. ඉතින් රටක් හැටියට දැන් මේ අපි හිතුව දැන් අපි හොඳයි දැන් මේ යම් පාලනය කරගත්තා. රටටම හැදුනොත් එතකොටත් මුණ දෙන්නේ නැද්ද අපි? මුණ දෙන්න එපා. එතකොට අපේ රටේ මිනිස්සු හරිය මැරෙනවානේ. හැබැයි අවදානමක් ගන්න එක ගෑස් වලට මුහුණ දෙනවානේ. බැටන් ප්‍රොපල් මුහුණ දෙනවානේ. ඒ මිනිස්සුගේ සේවා කාලය අවසන්නේ, වීසා කාලය අවසන්නේ. ඉතින් ඒ දහ දුක් විඳින එක තේරෙන්නේ නැද්ද? ඉතින් අපේ රට විදේශ විනිමය ගේන්න ගියේ. එතකොට මේ පැත්තේ දෙමව්පියෝ ඒ දරුවෝ ඒ කට්ටිය මුණ දෙන ප්‍රශ්න හිතන්නේ නැත්තේ. ඒකට ක්‍රමවේදයක් හදන්න නැතුව, ක්‍රමයක් හදන්න නැතුව මේ විදිහට උත්තර දෙන එක සාධාරණයක් නෑ. ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි කියලා අපි කියනවා. ඉතින් කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න තියෙනවා මේ රටේ ජනතාවට දැන් අපිට පෙන්눔 කරලා තියෙනවා මම මුලදී කිව්වා වසර 72ක් අසමත් කියලා මේ දෙපාර්ශ්වයකුත් දැන් ඒක පාර්ශ්වයක් වෙලක් තියෙන්නේ. එතකොට මේ වර්තමාන ආණ්ඩුව පවා මාස 8ක් යනකොට තමන්ගේ අසාර්ථකත්වයන් පෙන්눔 කරලා තියෙනවා යම් යම් මට්ටමේ. කෙනෙකුට තීන්දුවක් ගන්න පුළුවන් මේ මාස 8 වෙච්ච පොරොන්දු ඉෂ්ට කරමින් සමහර සාධාරණ ඒවා තියෙනවා ඉෂ්ට කරන්න බෑ කියමුකෝ. ඒවත් පැත්තකින් තියනවා. සාධාරණ ලෙස මම ඉස්සෙල්ලා පෙන්නුවා ඉෂ්ට කරන්න පුළුවන් ඒවා තිබ්බා. ඒවා කොරෝනා වලට අදාළ නෑ. ඒවත් කඩ කරමින් යනවා. ඉතින් කඩ කරමින් යනකොට ජනාධිපතිතුමා පවා දැන් අර කර ප්‍රකාශයට මෙතුමාලා ඉස්සලා යන උත්තරයක් නේ දුන්නේ. එතුමාම ගිහින් කියනවා නම් මේ මිනිස්සෙක් අහන ප්‍රශ්නෙට ඒක මේ හෝටල් අයිතිකාරයාගේ පුතාගේ නමනේ බුවෙනක රාජසභා මණ්ඩපේ එහෙම එකක් නැහැ කියන තත්ත්වයටපත් වුණා නම් රටේ ප්‍රධාන පුරවැසියා රටේ පුරාවස්තු වලට ජාතික උරුමයන් වලට ඉතින් ඒක ප්‍රශ්නයක්. කොහොම නමුත් අපි රටේ ජනතාවට කියන්නේ මේ මාස 8 ගිය ආකාරයට අපිට පේනවා පීඩාකාරී මාස 8ක් නීති රීති පැත්තක දාපු රටක් එක නීතියක් කිව්වට බලයේ තියෙන කෙනාට වෙනම නීතියක් නැති බැරි කෙනාට වෙනම නීතියක් අනුගමනය කරමින් ගිය ස්වභාවයක් අපිට පේනවා. පොඩි මිනිහට බරපතෝමින් ගොවියා ගැන නොසලකමින් විදේශික ශ්‍රමිකයන් ගැන නොසලකමින් ගිය ගමනක් අපිට පේනවා. අන්න ඒ නිසා ඉදිරි අවුරුදු 4 මේකෙන් තීන්දුව කරන්න පුළුවන් තේරුම් ගන්න කෙනෙකුට. ඒ වගේම අපි හිතනවා ගෝඨාභය මහත්තයාට දීපු 69 ලක්ෂ ඡන්දේ දීපු ඡන්දදායකයන්ටත් මම බොහොම ආදරෙන් මතක් කරනවා. අධික බලයක් මේ බලාපොරොත්තු වෙනවනේ. 150 පණී කියලා හිතන පණින්නේ නැහැ. එහෙම පණින්න බෑ. ජනාධිපතිවරණෙත් තිබ්බේ 152යි. 3න් 2ක් ගන්නවනම් 166ක් එන්න ඕනේ. ඉතින් 160ක් කියන්නේ තව ඡන්ද ලක්ෂ 10ක් විතර පණින්න එපයි. එහෙම ඡන්ද මේකට ගන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩු පක්ෂෙට. දැන් 3න් 2ක් ගන්න බෑ. හැබැයි 3න් 2ක් මෙතුමලා හදා ගන්නවා. මොකද ඒකට මහින්ද මහත්තයාට හැකියාවක් තියෙනවා. එක්සත් ජාති පක්ෂයේ අපි දන්නවා මහින්ද මහත්තයා ජනාධිපති කාලේ එක්සත් ජාති පක්ෂයේ එක එක්කෙනා දෙන්න තුන් දෙනා බිලිබා ගත්තනේ. කරු ජයසූරිය 18ක් 17ක් එක ගියානේ. මහලේකම් 37 නායකයෙක් ගත්තනේ. ඒ හින්දා ඒකට සුසුකම් මොනා නැතත් ඒවට තියෙනවා. ඒ හින්දා බිලිබා ගැනීම දැනටමත් සැලසුම් කරලා තියෙන්නේ ගන්නවා. ඒ හින්දා මේ මොහොතේ එක්සත් ජාති පක්ෂයට දෙන ඡන්දයක් සජිත්ට දෙන ඡන්දයක් මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙන ඡන්දයක් බවට වළක්වන්න බෑ. මොකද ඒක ගත්ත කට්ටිය බොහෝ දෙනෙක් ඒ පිළි අසුන් ගන්නවා. ඉතුරු වෙච්ච කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයගෙත් කටවල් වහලා තියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ජනතාවගෙන් අපි ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ රට මේ යන ආකාරයට ඉදිරියේදී මේ අධික බලයක් මොන ක්‍රමයට හරි ගොඩ නගා ගත්තොත් ඒවා සිග්නල් කණු වගේ වෙනවා. මොකද තනතුරු දීලා සල්ලි දීලා ගන්න මිනිහා එයාට කළගුණ සලකන්න ඒවට ගෙවන්න කියන දෙයට අත උස්සනවා. ඉතින් ඒ අත උස්සමින් එන ඒවා හොඳ ඒවා වෙන්න බෑ. ඉතින් සාමාන්‍ය සරල බහුතරකින් ආණ්ඩුවක් හැදුවොත් විවස්ථා සංශෝධනයක් හොඳ එකක් ගෙනාවොත් අපි විපක්ෂයටත් අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ. මොකද රටට හොඳ දෙයකට විරුද්ධ වෙලා අපි කොහොමද ගමකට යන්නේ? අපි කොහොමද රටට මුණ දෙන්නේ? අපි කොහොමද මේ මාධ්‍යට ඇවිල්ලා උත්තර දෙන්නේ? එහෙනම් අපි ඉතිහාසයේ පෙන්නලා තියෙන පහුගිය ඉතිහාසයේ හොඳ දේවල් වලට අපි ජනතාවින් තුන හැටියට ඉද්දිත් අපි සහයෝගය දීලා තියෙනවා. ඉදිරියේදී ජනබලවේගයේ හැටියට ගෝඨාභය මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ කියන හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා නම් විවස්ථා සංශෝධනයක් තියෙනවා නම් ඒවට අපි අත උස්සන්න සූදානම්. හැම දෙයකටම විරුද්ධ වෙනවා කියන තැනක අපි නෑ. හොඳ දෙයට හොඳයි කියන්නේ අපි දෙපාරක් හිතන්නේ නෑ. ඒකට අපි සූදානම්. ඒ වගේම අපි දකිනවා මේ අධික බලයක් ගන්නේ අධික වද වේදනාව වලට මිනිස්සුන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් ස්වභාවයකටයි මේ ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ. අන්න එතෙන්ට රටපත් කරන්න එපා. කාටවත් කනගාටු වෙන්න පුළුවන්, කාටවත් පසුතැවිලි වෙන්න පුළුවන් අනාගතයක් නිර්මාණය කරගන්න එපා. ඒ හින්දා මේ මොහොතේ මේ ආණ්ඩුවක් ගොඩනගනවා වගේම ආණ්ඩුව හදන විපක්ෂකුත් මේ රටට අවශ්‍යයි. අන්න ඒ තත්ත්වයක් නිර්මාණය කරගන්න නම් අපිට පේනවා රනිල් පිළට හෝ සජිත් පිළට ඒ හැකියාව නැහැ. ඔවුන් දැන් වගකින් විරහිතවයි කටයුතු කරන්නේ. ඔවුන් විකිනෙන තැනකයි කටයුතු කරමින් සිටින්නේ. අනිත් අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේ තත්ත්වයේ තේරුම් අරන් මේ මහමැතිවරණේ තමන්ගේ ඡන්දය බුද්ධිමත් ලෙස පාවිච්චි කරන්න කියලා. අපි දන්නවා ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා මේ පරණ පාර්ලිමේන්තුව වැඩක් නැහැ. ඉතින් මහ ජනතාව අතරෙත් එහෙම මතයක් තිබ්බා. මේ පරණ හොරු ටික එවන්න එපා, බාර් අයිතිකාරයෝ එවන්න එපා, නූගතුන් එවන්න එපා, මිනිස් කුඩුකාරයෝ එවන්න එපා, පිහිය ගෙන කට්ටිය එවන්න එපා, පාර්ලිමේන්තුවේ රතු පළසේ බෝරු ගහපු කට්ටිය එවන්න එපා. ඔහොම මතයක් තිබුණා. ඉතින් දැන් ඡන්දෙ ඉල්ලලා තියෙන්නේ එහෙම කට්ටියනේ බහුතරයක් එහෙම කට්ටිය. ඉතින් අපිට මතකයි ගෝඨාභය මහත්තයා ඒ කාලේ කියනවා. ඉතින් රටේ මතයකුත් හැදුනා වියත් මගෙන් නැත්නම් එළිය සංවිධානයෙන්. ඒ කියන්නේ ගෝඨාභය මහත්තයා කඳවුරේ
100කටම අපේක්ෂකත්වය දෙනවා කියලා මහමැතිවරණේ. දැන් කීයකට දීලා තියෙන්නේ? 100ට කීයට වැටලාද? ඒවා 100ට 1ට 2ට වැටිලා තියෙන්නේ. ඉතින් 11 දෙනෙකුට විතරයි දැන් නාම යෝජනා ලබලා දීලා තියෙන්නේ. ඉතින් ওই 11 දෙනාගෙන් ඒත් හැලෙයි කට්ටියක්. ඔක්කොම දිනන්නේ නැහනේ. ඒ හැලුණාට පස්සේ අන්තිමේට අර පරණ කණ්ඩායම පාර්ලිමේන්තුවට එනවා. ඉතින් ආපහු ජනාධිපති බලයක් තියාගෙන අග්‍රාමාත්‍ය බලයක් තියාගෙන අටවාගත්ත 3-2 බලයකුත් ගත්තම ඒ බලේ අමාරු ඔක්කොම කරපිට පටවන්නේ මේ රටේ රාජ්‍ය සේවකයාගේ, පෞද්ගලික සේවකයාගේ, නිෂ්පාදකයාගේ, ව්‍යාපාරිකයාගේ, ගොවියාගේ, ශිෂ්‍යයාගේ. අන්න ඒ කට්ටියගේ ආරක්ෂාව වෙනුවෙන්, මතු ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවේ කණ්ඩායම ජාතික ජනබලවේගයෙන් මාලිමාව ලකුණෙන් ලබා දෙන එක අපි කාටත් හොඳයි, රටටත් හොඳයි. ඒ සඳහා මම රටේ ජනතාවට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ගේ අදහස් පළ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මුසම්මිල් මැතිතුමනි ඔබතුමන්ට අවස්ථාව. විනාඩි කීයක් තියෙනවද? අපිට විනාඩි 5-4කට යන්න පුළුවන්. පළවෙනි දේ තමයි දැන් එතුමා කිව්වා මේ පන්දු නිදැල්ලේ ඇරියා කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න හොඳ දක්ෂ ක්‍රීඩකයෝ අනවශ්‍ය පන්දු නිදැල්ලේ අරිනවා. වැදන්නේ නැහනේ පහර දීලා. ඉතින් ඒ නිසා පන්දු තෝරා බේරාගෙන තමයි පහර දෙන්නේ. වැදගත් Tamanට වැදගත්යයි හිතෙන. ඊළඟට මෙතුමා කිව්වා මම අර ආසාදිතයින් ගැන කියපු කතාව ඒක හිතලුවක් කියලා. ඒක හිතලුවක් වෙන්න පුළුවන්. නමුත් ඒකට පදනමක් තියෙනවා. කියන්නේ දැන් මෙතුමාලා 20000ක් නිරෝධායනයට දෙන්නනේ සූදානම් වෙන්නේ. එතකොට මම කිව්වේ කුවේට් පොකුර. කුවේට් වලින් ආපු අයගේ පොකුර 95%ක්ම අසාදිත වුණා. එතකොට මම මේ අපේ ශ්‍රී ලාංකිකයින්ට ආදරේ නැතිකම නෙවෙයි. මම මේ මිනිස්සු ඔක්කොම හෙට ගෙන්න ගන්න පුළුවන් නම් කැමතියි. හැබැයි මේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ මේ මවුරට විතරයි. එතකොට මවුරට සුරක්ෂිත කරගනිමින් ඔවුන්ගේ නෑබෑයින් මෙහි ඉන්නවා. ඒ අයගේ ජීවිතත් සුරක්ෂිත කරගනිමින් තමයි ඔවුන්ව ගෙන්නන්න ඕනේ. ඉතින් ඒක ඊටාම පරිස්සමින් අපි කරනවා. මේක අකුලලා නෑ වැඩපිළිවෙල. මේක දැන් අනිද්දා ඉඳන් ආයේ පිරිසක් ගෙන්නනවා. අපි ඊට කලින් මේ මහත්තුරු කියන්නත් කලින් ගෙනාවා. හරි. ඉතින් ඒ නිසා මේක කිසිසේත් මේ හිතලුවක් නෙවෙයි. අපි ඊටාම පරිස්සමින් අපේ ආදරණීය වැසියන්ට පුළුවන් උපරිමය අපි ඔවුන්ට සලකනවා. ඔවුන්ට ගරු කරනවා. ඔවුන් තමයි මේ රටේට විදේශ විනිමය ගෙනාපු මිනිස්සු. අපි මේ මිනිස්සුන්ට සලකනවා. ඒ මිනිස්සු නිරෝධායනය කිරීමේදී සහ කිසිම වෙනසක් අපි කළේ නැහැ. ඒ උපරිමය අපි කරනවා. ඊළඟට අපිට කිව්වා මේ නීති රීති පැත්තක දාලා කියලා නෑ කිසිසේත්ම නෑ. නීතිය අකුරටම ක්‍රියාත්මක වන යුගයක් මේ එන්නේ. ඔබ දැක්කා පාතාලය හැමදාම පාතාලයේ මර්ධනය කරා. හැබැයි පාතාලයේ හිරගෙදක ඉඳන් සැප වින්දා. දැන් මේ හිරගෙදක සැප දීපු අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය පොලිසිය අල්ලවුවා. හැබැයි පොලිසිය ඇතුලේ ඒ ක්‍රියාත්මක වුණු තැන්වලට අද නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නීතිය උස් පහත් ભેදයකින් තොරව ක්‍රියාත්මක කරන්න පුළුවන් හැම තැනකම. මම කියන්නේ මේකේ යම් යම් සිදුවීම් සිද්ධ නොවුණායි කියලා. එහෙම ඒවා වෙන්න ඇති. ඒක 100%ක් වළක්වන්න බැරි වෙන්න ඇති. නමුත් කළ හැකි හැම තැනකම අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඊළඟට වැදගත්ම දේ තමයි 69 ලක්ෂයක් අපි කෙරෙහි තිබූ විශ්වාසය. 69 ලක්ෂයක් අපි කෙරෙහි තිබූ විශ්වාසය අපි ආරක්ෂා කරලා තියෙනවා. කොළඹ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി කෙනෙක් මගේ නාගරික മന്ത്രി කෙනෙක් මේ ඡන්ද ව්‍යාපාරේ මම යද්දි මගේ වාහනේ ළඟටම ඇවිල්ලා කියලා ගියා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ ජීවිත බේරගත්තයි කියලා. මේ වෛරසය හොයාගෙන ආවේ පොදු ජන පෙරමුණේ අපේ විතරක් නෙවෙයි. 3ක් වූ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කට්ටියත්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කට්ටියත් මේ ඕන කෙනෙකුට මේ වෛරසය හොයාගෙන ඉනවා. මේ වෛරසය බියම. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ගත්ත මේ බුද්ධිමත් තීරණේ 2,20 ලක්ෂයක් ජනතාවගේ ජීවිත ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කරන්නේ මෙතනින් එහාට යන බලයක් අපට ඕනේ කියලා. අද මේ කට්ටිය හැමෝම අපිට කියන්නේ 3-2 බලයක් දෙන්න එපා කියලා. ඒකෙන් තේරෙනවා අපි මේ පාර්ලිමේන්තු සටන දිනනවා අනිවාර්යෙන්. මේ උත්සාහය 3-2 නැවැත්වීම. 3-2 නවත්තන්න හදන්නේ ඇයි? අපි අර පරණ ව්‍යවස්ථා උගුල ඇතුළෙම තබාගෙන සිටීම. එතුමා කිව්වා ජනතා විමුක්ති පෙරමුණ හැම ප්‍රජාතන්ත්‍රවාදී දෙයකදීම සහයෝගය දුන්නයි කියලා. ඔය සමහර ඒවා ඇති. නමුත් අපි කැමති අහන්න එතුමන්ලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට පළාත් සභා ඡන්දය කල් දැමීමට අඩු වෙලා තිබුණු ඡන්ද කීපය ලබා දුන්නේ 3-2කට. ඒකදී එතුමන්ලා සහතිකයක් දුන්නා. ඒ ජූලි මාසේ, ඒ කියන්නේ 2018 ජූලි මාසේ මගේ මතකයේ හැටියට වෙද්දී පළාත් සභා ඡන්දය පැවැත්වීමේ සහතිකයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ලබා ගත්තයි කියලා. එතකොට එහෙම එතුමන්ලා ඒ ලබාගත් සහතික ජනතාවට දුන්නා. හැබැයි අද වෙනකල් පළාත් සභා මැතිවරණයක් නැහැ මේ රටේ. ඉතින් ඒ හින්දා මේ කිසි දෙයක් මේ මොකද්ද
මේ විවේචනය කරන්නේ මේ සත්භාවයෙන් මේ කතාව කියන්නේ. ඒ කියන්නේ ඒ සහතිකේ දුන්නා නම් එතුමන්ලා ඒ සහතිකේ එතුමන්ලාට තියෙන්න එපා. එතකොට ඒක කරලා පෙන්වන්න තිබ්බා. නමුත් අද වෙනකල් මිනිසුන්ගේ මැතිවරණයක් නැති වුණා. එතකොට මේ මැතිවරණයේ කල් දැමීමේ වගකීම එතුමන්ලාටත් ආවා. ඒ නිසා පහුගිය ආණ්ඩුවත් එක්ක එතුමන්ලාගේ ක්‍රියාකාරීත්වය මම කියන්න යන්නේ නැහැ. එතුමන්ලා ඒ කාලේ බොහොම නිහඬව ඒ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය යන්න ඉඩ දුන්නා. නමුත් අපි රජයක් වශයෙන් අපි ඉතා පැහැදිලි. අපේ රජය ගැන එතුමන්ලාට සැක හිතන එකත් අපිට ප්‍රශ්නයක් නෑ. ඒකට හේතුව තමයි එකක් මේ 69 ලක්ෂය බිහි කිරීමේ එතුමන්ලා අයිතිකාරයෝ නෙවෙයි. මේ 69 ලක්ෂය එතුමන්ලාටත් විරුද්ධව මේ 69 ලක්ෂය හැදුනේ. ඒ නිසා මේ 69 ලක්ෂයේ මිනිස් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම අපි 100%ක් බාරගෙන තියෙනවා. ඒ ගෞරවය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ මහා මැතිවරණයේදී නියත වශයෙන්ම අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා. ඒ 69 ලක්ෂය අභිභවාගිය ජයග්‍රහණය. ඒකට හේතුව අද මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම මෙතෙන්ට ආවේ නැතත් ඇත්තටම අද මේ දෙපාර්ශ්වයටම චෝදනා තියෙනවා. එක පැත්තකින් මහ බැංකුව වංචාවේ චෝදනාව මිලියන 11000 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයට. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පාර්ශවයට මධ්‍යම සංස්කෘතික අරමුදලේ චෝදනාව මිලියන 11059. මේ දෙපැත්තටම අද චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ දෙපැත්තටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. අවසන් කරමු. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා නීතිය තරාතිරම නොබලා ඊට හොඳින් ක්‍රියාත්මක වෙනවා. 69 ලක්ෂයේ අපේක්ෂාව බලාපොරොත්තු ඉටු කරන යුගයක් පාර්ලිමේන්තුවක් අපි බිහි කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. ඔබතුමා ඉලක්ක කර එක ප්‍රශ්නයක් තිබ්බා. එතන ඒකට දෙන්න ඕනේ. දැන් ඒකේ චාමර දැන් අර පන්දු නිදැල්ල යනවා කියන කතාව කෙසේ වෙතත් මම හොඳට පැහැදිලිව පෙන්වන්න දුන්නා. සෞභාග්‍ය දැක්මේ අහවල් පිටුවේ අහවල් අංකේ. හොඳයි. අපි ආපහු එතෙන් නොයමු. මොකද ඒ මොන තාම ඒකට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න වෙනවා. නෑ අඩවුණු පොරොන්දු තමයි මම පෙන්නුවේ. ඒකට ඒවට උත්තර දීලා මම ඒ පන්දුව නිදැල්ල ඇරියා සාධාරණ වෙන්නේ නෑ. ඒ වගේම දැන් මෙතුමා අවසාන වශයෙන් අපිට පැන නැගු ප්‍රශ්නයක් තියෙනවානේ පළාත් සභාවේ කල් දාන්න අපිට දුන්නා කියලා අපි සාමුලින් එක ප්‍රතික්ෂේප කරනවා. ඒක මෙතුමලා බාර ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂෙත් බාර ගන්න ඕනේ. මොකද පළාත් සභා මැතිවරණය සඳහා පනතක් සම්මත කරගන්න ලැබුවා සීමා නිර්ණය පසුව කරනකම්. මොකද පළාත් පාලන ඡන්දය ආවේ කොට්ටාස ක්‍රමයට. යනු පළාත් සභාවත් තීන්දුව කරා කොට්ටාස ක්‍රමයට ඉදිරියට සකස් කරන්න. ඒතර පළාත් සභාවේ කාගෙත් එකමතික තීන්දුවක් අනුව පළාත් සභාවත් ඒ ක්‍රමයට යමු කියලා තීන්දුවක් ගත්තා. මොකද මේ මනාප ක්‍රමය ඇතුලේ දිස්ත්‍රික්ක ගත්තොත් දිස්ත්‍රික්කයට වග කියන පළාත් සභා මන්ත්‍රීවරු දිස්ත්‍රික්කේ පුරා දුවනවා. ඉතින් කොට්ටාසට මන්ත්‍රී කෙනෙක් ඕනේ කියන ඉල්ලීම ජනතාව අතර ආපු එකක්. ඒක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා. ඒ අනුව කොට්ටාස වෙන් කරලා ඒ ක්‍රමයට සම්මත කරලා හැබැයි සීමා නිර්ණය පස්සකට තියුවා. ඊට සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මෙතුමලගේ පක්ෂෙත් මේකට විරුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂෙත් විරුද්ධ වුණා. අපි ඒකට විරුද්ධ වෙච්ච කණ්ඩායම නෙමෙයි. නමුත් අපි විතර පක්ෂ වුණා කියලා සම්මත කරගන්න බෑනේ තුනෙන් දෙකෙන්. අන්න ඒක මේ කට්ටිය අතිස්සුවා නම් එක්සත් ජාතික පක්ෂය අතිස්සුවා නම් සීමා නිර්ණය වාර්තාව සම්මත වුණා නම් අද පළාත් සභාව මැතිවරණේ තියලා මේ. ඒක මගේ හරපේකේ වරද අපේ පිට වටවන්න එපා. ඔබතුමාලත් එක්සත් ජාතික පක්ෂයත් බාර ගන්න. හොඳයි. බොහොම ස්තුතියි. විවිධ දිසනායි මෙතන උතුමන අවස්ථාව. ඔව්. මේ එකක් තමයි මේ අපේ සහෝදර මන්ත්‍රීතුමා උත්සාහ කරනවා වඩා උත්තේජනයෙන් තැන්වල ස්පර්ශ කරන්න ඡන්දයක් වෙලා ඉන්න. අපි ඇත්තටම ප්‍රායෝගිකව අපි සියලු දෙනාම ලොකු අර්බුදයක ඉන්නවා මේ විදේශවල නැත්තම් පිටරටවල ඉන්න ඒ පිරිස අපේ ලංකාවට එන්න කැමති අය ගෙන්වා ගන්න. ලොකු උනන්දුවක ඉන්න ආණ්ඩුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර පුළුවන් විදියට ගන්න තියෙනවා. මේක නැව්වලින් ගේන්න විදියකුත් නැහැ. ගෝනින් ගේන්න ගිහපුවම සීමා සහිත අපේ ධාරිතාව ඒ ධාරිතාව සීමා සහිත වීම නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මගේ රියදුරාගේ බිරිඳ ඉන්නේ කුවේට් වල. ඔහු මානසිකව විඳින පීඩාව මම හොඳටම දන්නවා. ඔහු මට කිව්වා පුළුවන් නම් සර් ගෙන්නලා දෙන්න කියලා. මට ප්‍රායෝගිකව විසමක් දෙන්න බෑ. මට විසමක් දෙන්න බෑ. නමුත් සත්‍ය ලෙසම මම ඒක අත්විඳින්මින් ඉන්න ඔහුගේ වේදනාවේ තරම මම දන්නවා. ඒ නිසා ඒ හැම අම්මා කෙනෙකුට හැම බිරිඳකටම හැම දරුවෙකුටම මේ පස්සේ තියෙනවා. ඒ නිසා මේ දුක්පුසු ශෝකාලාපේ පිළිබඳ අපි අහුම්කන් නොදී ඉන්නව නෙවෙයි අපිට පුළුවන් විදිහට ඒක කරනවා. නමුත් රටක් විනාශ කරන්නත් බෑ. අපිට කරන්නම බැරි දේවලුත් කරන්නත් බෑ. නිකන් මනෝරාජික කතා ඉතින් කියන්න පුළුවන් අත්පොල සන්නාදරේ එහෙම කියන්න පුළුවන් කමක් නෑ අපිට වගකීම් යුතු ආණ්ඩුවක් විදිහට. ඊළඟට තමයි මම කියන්න ඕන පළාත් සභා මැතිවරණේ ඉතාම තක්කඩි විදිහට නිහීන විදිහට පාහර විදිහට එදා එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුව තියෙද්දි පළාත් සභා පනත සංශෝධනය කරනවා කියලා
130ක කාන්තා නියෝජනයක් ලබා ගැනීම සඳහා කියලා උදේ එවුවා අපි ළඟට සංශෝධන යෝජනාව. අපි දැන් 130ට සහාය දෙන්න ඉන්නේ. මෙන්න කාර්ක සභා අවස්ථාවේදී මා පතරංග ජාතකයේ මුළු ඔක්කොම වෙනස් කරලා කරන්න බැරි දේවල් සීමා නිර්ණය ඔක්කොම ඇතුල් කරලා තක්කඩ විදියට කරපු දෙයට ජනතාව තුනත් ඉස්සුවා. එදා යන්තම් 151 තිබුණේ ඒ 6 දෙනා දුන්නේ නැත්තම් මේ රටේ පළාත් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඒකත් කල් දාන උදව් කරා. තක්කඩි වැඩියට උදව් කරා. දැන් මම ඒ වෙලාවේ මට පුදුම කේන්තියක් තිබුණේ මං කිව්වා මේ පක්ෂේ මේ තක්කඩි වැඩියට උදව් කරන මේ මිනිස්සු ගැන අපි ආයේ තියෙන විශ්වාස මොකක්ද කියලා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව එනවා පුංචි කෑල්ල මෙන්න මෙහෙම 130ක කාන්තා නියෝජනයක් සඳහා කියලා. මෙන්න කාර්ය සභා අවස්ථාවේ පතරංග ජාතක ඔක්කොම දානවා. හරි. එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවට එදා ජනතාව ඉක්මන විරුද්ධ වුණේ නැහැ. උන් සහ එක්සත් ජාතික පක්ෂ අතර තිබිච්ච නියම් හෝ අනියම් හෝ සම්බන්ධතා අපි දන්නවා. හරි. ඒ නිසා ඒ වෙලාවේ උදව් කරේ ඒ කාරණේට. හොඳයි. දැන් ඊළඟට එක තමයි මේ බාහිරකාරයෝ මන්ද බුද්ධිකයෝ දූෂිතයෝ හොරු මංගලකාරයෝ මේ කිසි කෙනෙක් එවන්න බා පාර්ලිමේන්තුවට අපි කියන්නේ ඒකයි. කිසි කෙනෙක් කවුරු හරි හිතනවාද මේ පාර්ලිමේන්තුවේ ඔක්කොම මෝඩයෝ කියලා? මේ අපේ පක්ෂයේ හිටපු අය උගත් තරුණයෝ කීදෙනෙක් ඉන්නවද? විදේශීය දේශීය උපාධි ලැබු කීදෙනෙක් ඉන්නවද? දැන් මම උපාධි දෙකක් තියෙන මිනිහෙක්. දැන් මම පාර්ලිමේන්තුවට යන්න බෑ. මට බාහිර තියනවාද? මම හොරකම් කරලා තියනවාද? මම වංචා කරලා තියනවා. මම මොනා කරලා තියෙන්නේ? ඒ නිසා මේ ඔක්කොම එක අච්චුවට දාලා මේ කතා කරන්න එපා. ඒ වගේ සුරංගනා කතා කියන්න පුළුවන්. නම් ප්‍රායෝගිකව ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත ඒක නෙමෙයි. මේ රටේ මිනිස් ජනතාවට මම මෙතන ඉඳලා කියන්නේ කරුණාකරලා දූෂිතය හොරු එවන්න එපා. මිනිමරු එවන්නත් එපා. තක්කඩේ එවන්නත් එපා. මොකද අපේ මගේ ලොකු අයියා දැන් මිය ගිහලා මගේ ලොකු අයියාගේ ඔළුවට තුවක්කුව තියලා හරි අයියා බය කරලා ඒ පොඩි දරුවෝ අපේ අයියාගේ ළමයි පොඩි දරුවෝ තාත්තා මරන්න එපා කියනකොට ඔළුවට තුවක්කුව තියලා රත්තරන් බඩුයි රුපියල් 25000 අරන්ගේ ඒ 1988 89 ඒ හොරු කවුද කියලා නාඳුන හොරුනේ දැන් නාඳුන හොරු ඉතා ඒ හොරු යන්නත් එපා තක්කඩිය යන්නත් එපා දූෂිතය යන්නත් එපා මේ නිසා මම මේ රටේ ජනතාව ඉල්ලා සිටිනවා අපිට මිනිස්සුන් 225 දෙනෙක් අනුන්ගේ දුකේදී ඇහැට කඳුලක් වුණන පපුවේ තෙතමනයක් ඇති හෘද සාක්ෂියක් ඇති හෘද සංවේදී මිනිස්සුන් පමණක් පාර්ලිමේන්තුවට යන්න කියලා මේ රටේ ජනතාවගේ මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. අද දවසේදී බොහොම කාර්යබහුලතාව මැද මේ සංවාදයේ වෙනුවෙන් සැපමිනි සියලුම දෙනාට අප බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සමගි ජන බලවේගයට අප ආරාධනා කරා පෙර සිටම දැනුම් දුන්න අද දවසේ පැමිණෙන බව. නමුත් අවසාන මොහොතේදී මුජබ රහ්මාන් මන්ත්‍රීවරයා පැමිණියේ නැහැ. ඒ පිළිබඳව අපි විශේෂයෙන් මතක් කළ යුතුයි. අප ආරාධනා කරා ඔවුන් තමයි පැමිණීම සිදු නොකළේ කියන කාරණේ විශේෂයෙන් සිදු කළ යුතුයි මේ මොහොතේදී. ඒ අනුව අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍යතුමන් පිමල දිසානායක මැතිතුමනි බොහොම ස්තුතියි සහ ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරි මැතිවරණයේදී බොහොම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මැතිතුමන් ජාතික ලයිස්තු නියෝජනය කරමින් ඉතුමන් ඉන්නේ. බොහොම ස්තුතියි සහ පාර්ලිමේන්තු නියෝජනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ජාතික ජන බලවේගය වෙනුවෙන් සමන්ත විද්‍යාරත්න මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන් බොහෝ කාර්යභාරය කැප කරමින් මේ සියලු දෙනාම බොහොම දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි අය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙනවා අද දවසේ සංවාදය වෙනුවෙන්. අවසානයේදී කිව යුත්තේ එළබෙන 5 වනදා ඔබයි තීරණය කරන්නේ තීරණය කරාගෙන පසු 225 එපා පාර්ලිමේන්තුව මොකක්ද ඇයි මෙහෙම කරේ කියන චෝදනාව ඔබටමයි නගා ගන්නට සිදු වෙන්නේ. ඒ නිසා මේ නැගුණු කාරණා ඇසුරෙන් එළබෙන 5 වනදා ඔබ බුද්ධිමත්ව තීරණය කරයි අපි විශ්වාස කරනවා. හැමෝම ලබන සතියේ ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. ආයුබෝවන්.